111 වන ගීතය සමිඳුන් පැසසුමෙහි යුතු බව. සමිඳුන් පසසන්න බැහැමියන්ගේ සමාගමේදීද සභාවයේදීද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි. සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාරද. ඒවාට ප්‍රිය වෙන සියල්ලෝ ඒවා තේරුම් ගැනීමට උත්සාහ කරති. එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණය. එතුමන්ගේ දැහැමිකම සදාතනය. සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳානු දයාවන්තය, සානුකම්පිතය. එතුමානු තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙනසේක. එතුමානෝ සිය ගිවිසුම කිසි කලෙක අමතක නොකරන සේක. එතුමානෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක. එතුමන්ගේ ක්‍රියා සත්‍ය හා යුක්තිය ප්‍රකාශ කරයි. එතුමන්ගේ පනත් සියල්ල විශ්වාසීය. ඒවා සදහටම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේය. එතුමානෝ සිය සෙනඟ මුදාලෝ සේක. සිය ගිවිසුම සදහටම පිහිටවූ සේක. එතුමන්ගේ නාමය සුවිශුද්ධය, ගරු ගම්භීරය. දේව ගරුබිය සෑම ප්‍රඥාවේ මුල් පියවර වේ. එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇතිවන්නේය. එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය. 112 වන ගීතය දැහැමියන්ගේ වාසනාව. සමිඳුන් පසසන්න. සමිඳුන් වෙත ගරුබිය ඇතිව සිටින්නාද, එතුමන්ගේ ආඥාවලට බොහෝසේ ප්‍රියවන්නාද භාග්‍යවන්තය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේය. දැහැමි පරපුර ආසිරි ලබන්නේය. සම්පතද වස්තුවද ඔහුගේ නිවසෙහි ඇත්තේය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේය. සුදනට අඳුරෙහි එළියක් උදාවන්නේය. ඔහු දයාවන්තය, සානුකම්පිතය, දැහැමිය. දානශීලීව ණයට දෙන මිනිසාට සුබ සිත වේ. ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේය. මන්ද දැහැමියා කිසි කලකත් නොපැකිලෙන්නේය. ඔහු සදාටම සිහි කරනු ලබන්නේය. ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේය. ඔහුගේ ඇදහිල්ල ස්ථිරය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේය. ඔහුගේ සිත සවිමත්ය. ඔහු බිය නොවන්නේය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්තය. ඔහු දිලිඳුන්ට නොමසුරුව දෙන්නේය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේය. ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේය. දුෂ්ටයා ඒ දැන කෝප වන්නේය. ඔහු දත්මිටිකා වැහැරී යන්නේය. දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය. 113 වන ගීතය සමිඳුන්ගේ යහපත්කම බැනීම. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මෙහෙකරුවෙනි ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. මෙතෙන් පටන් සදහටම සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේවා. සමිඳුන්ගේ නාමයට නැගිනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතුය. සියලු ජාතීන්ට ඉහළින් සමිඳානෝ වැජමෙනසේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස්තලයේ ඉක්මවා යයි. අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත. එතුමානෝ උසස් තැන්හි වැඩ හිඳින සේක. එහෙත් අහසත් පොළොවත් බලන පිණිස එතුමානෝ පහතට නැමෙන සේක. එතුමානෝ දුප්පතා දෝලියෙන් නැගටුවන සේක. දිලිඳා කසල ගොඩින් ඔසවන සේක. එසේ කරන්නේ ඔවුන් අධිපතීන් සමග තම සෙනගගේ අධිපතීන් සමග හිඳුවන පිණිසය. එතුමානෝ වන්ද ස්ත්‍රිය දරුවන් නැති ප්‍රීතිමත් මවක කරන සේක. ඇයට නිවසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. 114 වන ගීතය පාස්කු ගීයක්. ඊශ්‍රායල් සෙනග මිස්ර දේශයෙන්ද ජාකොබ්ගේ පරපුර විදේශයකින්ද නික්ම ගියෝය. එවිට යුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය. ඊශ්‍රායල් දේශය එතුමන්ගේ රාජ්‍ය විය. ප්‍රථමහොද ඒ දැක පලා ගියාය. ජෝර්දාන් ගඟ ආපසු ගලා යාම නැවතුනේය. කඳු බැටළුවන් මෙන්ද කුඩාහෙල් බැටළු පැටවුන් මෙන්ද පැන පැන ක්‍රීඩා කළේය. එම්බා රථමහොද නුඹ පලා යන්නේ ජෝර්දාන් ගඟ. නොබේ ගැලීම නැවතුනේත් නොඹලාට කුමක් සිදු වූ නිසාද? එම්බා කඳු නොඹලා බැටළුවන් මෙන්ද කුඩාහෙල් නොඹලා බැටළු පැටවුන් මෙන්ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසාද? එම්බා මෙහි කත පර්වත දිය පුකුණක් බවටද, ගිනිගල දිය උල්පතක් බවටද ආරවන දෙවිඳුන් එනම් ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමන් අභියස බියෙන් ඇලලෙමින් වෙවුලන්න. 115 වන ගීතය එකම සැබෑදෙවියන් වහන්සේ. සමිඳුනි, අප නිසා නොව ඔබේ තිරපිම නිසාත් සත්‍යවාදීකම නිසාත් ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.
ඔවුන්ගේ දෙවිඳානෝ දැන් කොතැනහිදයි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමටද? අපේ දෙවිතුමානෝ ස්වර්ගයේය. තමන් කැමති කුමන දෙයක් වුවත් එතුමානෝ කරන සේක. ඔවුන්ගේ දේවතා රූප රිදියෙන් හා රණින්ය. මිනිසුන්ගේ දෑතේ වැඩය. ඒවාට කටවල් ඇත. ඒත් කතා නොකරයි. ඇස් ඇත. ඒත් නොදකි. කන් ඇත. ඒත් නොඇසී. නාස් ඇත. ඒත් ගඳ සුවඳ නොදෙනී. ඒවාට දෑත ඇත. ඒත් ස්පර්ශ නොකරයි. පාට ඇත. ඒත් නොඇවිදී. උගුරින් ශබ්ද නොකරයි. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේමය. ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේමය. එම්බා ඊශ්‍රායල් ජනේනි, සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමා නොය. එම්බා ආරොන්ගේ වංශය, සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමා නොය. සමිඳුන් නමදින සියල්ලිනි, සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමා නොය. සමිඳානෝ අප සේ කරන සේක, අපට ආශිර්වාද කරන සේක. එතුමානෝ ඊශ්‍රායල් වංශයට ආශිර්වාද කරන සේක. එතුමානෝ ආරොන්ගේ වංශයට ආශිර්වාද කරන සේක. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමානෝ ආශිර්වාද කරන සේක. සමිඳානෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක්වා. අහසත් පොළොවත් මැවූ සමිඳානෝ ඔබට ආශිර්වාද කරන සේක්වා. ස්වර්ගයේ වනාහි සමිඳුන්ට පමණක් අයිතිය. එහෙත් පොළව එතුමානෝ මිනිසුන්ට දුන් සේක. මියගිය අයවත් පාතාල ලෝකයේ අයවත් සමිඳුන්ට ප්‍රශංසා නොකරයි. එහෙත් අපි ජීවත්ව සිටින අපි මෙතෙන් පටන් සදාටම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මුළුලෝ තලේ පීරමින් සෙව්වා නොසිතූ ලෙසේ ඔබව හමුවුවා කිසිදාක නිම නොවනා ඔබේ හදින් ගලනා වෙන කිසිවකු තුලේ ආදරේ නැති වෙන කිසිවකු තුලේ ආදරේ නැති ඔබ පමණයි මට ආදරේ කළේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි වේදනා සිත දරා ජීවිතේ තනි වෙලා සිටියමා ආදරෙන් කැඳවා ජීවිතේ ඇතිතුරා නෑ උතුම් යැයි කියා මේ තරම් ප්‍රේමයක් හමු පමණයි මට ආදරේ කළේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි
අද ඔබේ පාමුලේ රඳවලා කුරුසියේ වේදනා දරුවේ ඔබ මනිසා එලෙයි දෙමනු මැනමා සදා ඔබ පමණයි මට ආදරේ කළේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබගේ නමයි මා ගන්නා වූ හුස්මක් පුරා වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙත්වලින් කැලු කඳුලක් පුරා සැනසුවේ ජේසුනි ඔබයි මගේ ජීවිතේ ගෙවෙන අතුර ළඟ ඉන්නේ දෙවිඳුනි ඔබයි ඔබේ දෑතගෙන යන්න මා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නමා මගේ කඳුළු නිවෙන තුරා ඔබේ දැතගෙන යන්න මා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නමා මගේ කඳුළු නිවෙන තුරා මගේ නම ඔබේ අතෙහිලියා එය දෙස බලා මගේ පුතු කියා ඔබේ දිවි පුදා මට පෙම් කළා පුදුමයි ඔබේ ප්‍රේමය සදා ඔබේ දෑතගෙන යන්න මා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නමා මගේ කඳුළු නිවෙන තුරා දිවියේ පුරා මට ලං වෙලා සිනහේ පුදා මට පෙම් කළා මතුදාකමා ඔබගෙම වෙලා සගයේ හිඳින්නම් දෙවිඳුනි සදා මගේ හදවතේ හැඟුමක් පුරා
කියවෙන්නේ ඔබගේ නමයි මා ගන්නා වූ හුස්මක් පුලා වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙත්වලින් කැලු කඳුලක් පුරා සැනසුවේ ජේසුනි ඔබයි මගේ ජීවිතේ කෙවෙන අතුරා ළඟ ඉන්නේ දෙවිඳුනි ඔබයි ඔබේ දෑතේගෙන යන්නවා දිවි ගමන ගෙවෙන අතුරා තුරුලේම සනසන්නවා මගේ කඳුළු නිවෙන අතුරා ඔබේ දැතගෙන යන්නවා දිවි ගමන ගෙවෙන අතුරා තුරුලේම සනසන්නවා මගේ කඳුළු නිවෙන අතුරා මට ඇසුණු ගීතය දවිත් ගැයූ ඒ ගීතය විනාවයා ඔබ හට හදවතෙන් ඔහු ගැයූ ඒ ආත්මයෙන් ඔබ ප්‍රීතිමත් වෙයි නිතින් මමද ඔබ ගයමි හාලෙලූයා හාලෙලූයා ප්‍රේමණිය ඔබ නමාලංකාරය ඔබම වේ සදාතනික ප්‍රේමය පොළොතලෙත් අහස් කැපත් එහි ඇති සියල්ලම මැවුම් කරුට හාලෙලූයා හාලෙලූයා පාපබර සියල්ලම ඔබේ දයා ගුණෙන් මට කමා කළා මා නිසා මැරෙන්නට තරම් මෙමා වටිනේද මගේ පියාණෙනි හාලෙලූයා හාලෙලූයා දොරටුව වැසියන්න ප්‍රථමව සියල්ලට ගැලවීම දෙනු මැන ඔබ නැවත එන දින ඔබ සමග යන්නට හැම කල්හි බලයින් හාලෙලූයා ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ ඔවහන්සේගේ නාමයට ගෞරව වේවා ඔවහන්සේට ප්‍රශංසා වේවා ආමේන්
අපි මේ උදෑසනත් ඔබ සියලු දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණී නාමයෙන් ආචාර කර සිටිනවා. මක් නිසාද අපිට මේ උදෑසනත් Zoom තාක්ෂණය ඔස්සේ උන්වහන්සේගේ වචනයට සවන් දෙන්න නමස්කාර කරන්නට දෙන ලද මේ අනගිඩ ප්‍රස්තාව ගැන අපි දෙවිඳුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ඔබ හැම කෙනෙක්ම සිටින තැන මේ මොහොතේ ඔබගේ දිනෙත් පියාගෙන ඔබ නිශ්චලව සිටින්න අපි මේ කාලය ස්වාමින් වහන්සේට බාර කරමින් අපි යාඥා කරන්නට යනවා. අද දවසේ අපි කියමු ස්වාමිනේ ඔබ වහන්සේ වමුණ ගැසෙන්න නමස්කාරය තුල ඔබගේ ගැඹුරු ප්‍රේමයේ අත්දකින්න නමස්කාරය තුල ශුද්ධාත්මයන්න්නේ ඔබ අපිට උපකාර කරන්න. ඒ හදවතින් අපි ස්වාමින් වහන්සේට මේ වෙලාවේදී යාඥා කරන්නට යනවා. මයිලා සිටිනවා සෝහරිය දේවිකා දිසානායක ඔබ යාඥාවෙන් මේ කාලය ස්වාමී දෙවියන් වහන්සේට බාර කරන්න. අපි හැම කෙනෙක්ම ඒ යාඥාවට එක්සිත් වෙමු. ඉන්පසුව සෝහරි ඩිලක්ෂි අපිට නමස්කාරයෙන් මඟ පෙන්වනවා ඇති. හාලෙලූයා. ස්තුති වේවා පියාණනි. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා පියාණනි මේ ලස්සන දවස ගැන. මේ මෙහෙය ගැන ඔබට ස්තුති පියාණනි. ඔබ වහන්සේ අපිට දීලා තියෙන මේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන දීලා සිනානගේ කරුණාව ගැන ස්තුතිවන්ත වෙන ඔබගේ දවස ගෞරවනීය දවසක් ස්වාමිනී. අපි එක්සිට ඔබ වහන්සේගේ ගෞරවයේ මහිමේ උදෙසා ඔබගේ දරුවන් ලෙස කරන මේ මෙහෙයට ස්වාමිනී ආශිර්වාද කරන්න. මේට සම්බන්ධ වෙන සෑම කෙනෙකුට ඔබගේ කරුණාව දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ කිව්ව ඔබගේ වචනේ ලියා තිබෙන ඔබ වහන්සේ ස්වාමී පියාණන් වහන්සේට ආත්මෙන්ද සැබෑ කමින් නමස්කාර කරන්න කියලා. ඒ නිසා ස්වාමිනී මේ ශුද්ධ සබත් දවසේ ඔබ වහන්සේ අපි සියලු දෙනා ඔබ වහන්සේ ඉදිරියේ ආත්මෙන් නමස්කාර කරන්න අපට ආශිර්වාද කරන්න ස්වාමිනී. ඔබගේ වචනය ස්වාමිනී අපගේ හිතේ ධාරණය කරගන්නට ශුද්ධාත්මනි අපි එකිනෙක කියලා ඔබ අත ගසන්න අපේ වැරදි තැන් එළිදරව් කරන්න ස්වාමිනී. අපි ඒකත්වයකට ගේන්න ස්වාමිනී ශුද්ධාත්මය කරන කොටගෙන ඔබ වහන්සේ අපි එක එක තැන්වල සිට නමස්කාර කරත් මේ Zoom තාක්ෂණය ඔස්සේ අපි ඒකත්වයකට ගේන්න ස්වාමිනී එක පවුලක් කරන්න ඔබ වහන්සේ මෙට ආශිර්වාද කළ මෙට දින සියලු බාධා ඉවත් කරන්න වචනේ කියන දාසිය ඔබගේ හස්තයට බාර කරනවා. ඔබ වහන්සේගේ ජීවනයේ ගලන්නා බලවත් එළිදරව් සහිත වචනෙන් අපේ ජීවිතවලට ආශිර්වාද කරලා ඒක අපේ ආලෝකයේ බවට පත් කරන්න සියලු දෙනාට ඔබ ආශිර්වාද කරන්න. නමස්කාරයේ මඟ පෙරෙන දාසියට ඔබ වහන්සේගේ ආලේපේ නිදහස් කරන ශුද්ධාත්මය බරදකම් කරන්න. ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ අනගි නාමයෙන්. ආමෙන්. ආමෙන්. හලෙලුයා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවත් අලුත් දවසක අපි උන්වහන්සේව නමස්කාර කරන්න ඇවිල්ලා තිබෙනවා. අපේ මුළු හදවත් උන්වහන්සේ ඉදිරියේ විවර කරගනිමින් අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. හලෙලුයා ස්වාමීනි. ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. තවත් අලුත් උදෑසනක් අපේ ජීවිතේ ඔබ වහන්සේ තබපු නිසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට සිළු නමස්කාරය පුද දෙනවා ස්වාමීන් වහන්සේ. යේසුස් වහන්සේගේම නාමයෙන් අපි ගායනා කරමු උන්වහන්සේට. පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ
සවේවා ඔබ සිහස අප පවසන විට ඔබ විශ්මිත වූ ක්‍රියා අපි කියමු පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ ඔබේ නාමය ඔසවමු මේ නිතලයේ එසවේවා ඔබේ සිහසුන අප පැසසුමේ අප පවසන විට ඔබ විශ්මිත වූ ක්‍රියා බාලය ලත්තේ විදුන් ආසිරිවේවා ඉන්නා වූ එන්නා සිටියා වූ දෙවිදුන් බාලය ලත්තේ විදුන් ආසිරිවේවා වැජබෙන්නා සදාකන් බාලය ලත්තේ විදුන් ආසිරිවේවා ඉන්නා වූ එන්නා සිටියා වූ දෙවිදුන් බාලය ලත්තේ විදුන් ආසිරිවේවා වැජබෙන්නා සදාකන් අපි අපේ මුඛයේ විවුර්ත කරමින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. හලෙලූයා ස්වාමීන් වහන්සේ ඔබ යහපත් ස්වාමීනි. ඔබ බලවන්තයි ස්වාමීන් වහන්සේ. මේ උදෑසන ඔබ වහන්සේ ශුද්ධයි ස්වාමීනි. අපි මේ උදෑසන උන්වහන්සේගේ අභිමුඛයේ අපි සිහි කරමු උන්වහන්සේව රිදවන දෙයක් අපේ ජීවිතවල කරාද. අපි පසුගිය සතියේ අපි මෙනෙහි කරමු මේ මොහොතේ උන්වහන්සේව රිදවන දෙයක් කරාද. මේ උන්වහන්සේගෙන් සමාව අයදිමු. ස්වාමිනී ඔබ වහන්සේ ඉතාමත් දයාවන්ත වූ තරන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ කුරුසේ මැරිලා අප වෙනුවෙන් පූජා වුණා ස්වාමිනී. ඒ නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. අපගේ පාපේ ශාපය ඔබ වහන්සේ ගත්තා ස්වාමිනී. මවන්න මා තුල අලුත් සිතක් ජේසුනි ශුද්ධාත්මය නව කර මා තුල ඔබ කියන්න මවන්න මා තුල අලුත් සිතක් ජේසුනි ශුද්ධාත්මය නව කර මා තුල පහනු කරන්න මා ඔබගේ පරිසරයෙන් හැරනු යන ශුද්ධාත්මය මා තුලේ නැවත දුන මැන ගැලවීමේ ප්‍රීතිය ශුද්ධාත්මය නව කර මා තුල මවන්න මා තුල අලුත් සිතක් ජේසුනි ශුද්ධාත්මය නව කර මා තුල අපි කියමු මවන්න මා තුල මවන්න මා තුල අලුත් සිතක් ජේසුනි ශුද්ධාත්මය නව කර මා තුල පහනු කරන්න මා ඔබගේ පරිසරයෙන් හැරනු යන ශුද්ධාත්මය මා තුලේ නැවත දුන මැන ගැලවීමේ ප්‍රීතිය ශුද්ධාත්මය නව කර මා තුල ශුද්ධාත්මය නව කර මා තුල
Hallelujah ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ යහපත් ස්වාමිනී මේ උදෑසනේ ඔබ බලවන්තයි අප සිටිනා ස්ථානවල ඔබ වහන්සේ සිටිමින් ස්වාමීනී අපව රැකවල් කරන්නේ ඔබයි ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ Hallelujah ස්තුතිවන්ත වෙනවා ස්වාමීනී අපි හැම කෙනෙක්ම මුඛේ විවෘත කරමින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු Masanga Venasthanaya Obai Biya Feminena Vita Obama Raksha Karai Nidhi Megitika Balin Obama Vata Karai Devi dun kerehi balasitin nami Opama shakti ai devi de Raja liye kuse piyamana ginemi Opama shakti ai devi de Devi dun kerehi balasitin nami Opama shakti aluttarai Raja liye kuse piyamana ginemi Opama shakti ai devi de Divayana muti vesanu vei Avidina muti lantanu vei Divayana muti vesanu vei Avidina muti lantanu vei Opama shakti ai devi de Shakti ai devi de Obe kerehi balasitinne Opama shakti ai devi de Shakti ai devi de Obe kerehi balasitinne Opama shakti ai devi de Shakti ai devi de Opa kerehi balasitinne Abunansiva prashansa karamu Ora bashikande Opada prashansa veva swamini Opa mage shakti ai mage saranai Opada suti veva ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ ඔබ වහන්සේව නමස්කාර කරන්න දුන්නා වූ කරුණාව නිසා මේ උදෑසන ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා නැවතත් යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් අපි විශේෂ ගීතිකාව ගායනා කරන අතර ඔබට පුළුවන් ඔබගේ සම්මාදම් සහ දසෙන් කොටස් දමන්න විශේෂයෙන් ඔබ ඒ එකතු කරන ඒ කැටේ හෝ බොක්ස් එක අරගෙන ඒකට දමන්න සභාව ආරම්භ කරාට පසුව ඔබට ඒක අපගේ භාණ්ඩාගාරිකට ලැබෙන සලස්වන්න පුළුවන්. ඒත් නැත්නම් ඔබට පුළුවන් මේ තිරේ දිස්වන ඒ බැංකු ගිණුමට ඔබේ මුදල් තැන්පත් කරන්න. ඒ නිසා ඔබ කරුණාකර ඔබ දෙන මුදල් ඔබ අතට ගන්න. අපි යාඥා කරන්ට යනවා ස්වාමිනී ඔබගේ මහත් ආශිර්වාදය තබන්න. ඔබ ඔවුන්ගේ ආර්ථිකයට ව්‍යාපාරික කටයුතු වලට ආදායම් මාර්ග වලට ස්වර්ගයේ කවුළු විවර කරමින් ආශිර්වාද කරන්න කියලා. අපි මේ මොහොතේ ස්වාමින් වහන්සේට යාඥා
කරන්ට යනවා. මයිලා සිටිනවා සහෝදර අමිලට ඒ සම්මාදම් සහ දසෙන් කොටස් උදෙසා ස්වාමින් වහන්සේට යාඥා කරන්න. ඉන්පසු ඒ විශේෂ ගීතිකාව ගායනා කරන අතර ඔබ ඒ මුදල් දමන්ට. ਸਰබලධාරී ජීවමාන දෙවියන් වහන්සේ මගේ පියාණන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ දුන්නා වූ මේ අලංකාරමත් දවස නිසා ස්වාමීන් වහන්සේ අපිට එක් සත්ව එක් සිත්ව මේ ආකාරයෙන් ඔබ වහන්සේ නම දින්න ඔබ වහන්සේ දැක්වූ කරුණාව නිසා ස්තුතිවන්ත වෙන අතර ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ඔබ වහන්සේට දෙන පිණිස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ හැම හදවතක්ම ඔබ වහන්සේ ස්පර්ශ කරමින් ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ අතේ තිබෙනා වූ දසෙන් කොටස් සුතු දීමනා නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ මේ උදෑසන යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ මේ දෙන හැම දෑතකට ස්වාමිනී ඔබ වහන්සේගේ බලවත් පුදුම කරුණාව ඔබ වහන්සේට නිදහස් කරන්නට කියලා යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ රැකියාවලට ඔවුන්ගේ දෑතේ ඵලයට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බලවත් ලෙස ආශිර්වාද කරන්න. ඔවුන්ගේ ව්‍යාපාරවලට ඔබ වහන්සේ බලවත් ලෙස ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ පෞල් ජීවිතවලට ඔබ වහන්සේගේ බලවත් කරුණාව නිදහස් කරන්නට කියලා යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ දේශයේ තුල කුමන තත්ත්වයක් උදා වුවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දෙන සෙනගට ඔබ වහන්සේ බලවත් ලෙස දෙමින් ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ විවර කරමින් ඔබ ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යාඥා කරනවා. දවසේ ඔබ වහන්සේට යමෙක්ට දෙන්න බැරුව සිටිනවද ස්වාමීන් වහන්සේ යාඥා කරනවා ඔබ වහන්සේට දෙන පිණිස ඔබ වහන්සේ හදවත් ස්පර්ශ කරන්න. මගේ දෙවියන් වහන්සේ වගේම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ මේ සිටින හැම කෙනෙක්ට ඔබ ඉදිරියේ මංකොල්ලකාරයෙක් නොවන පිණිසත් ඔබ වහන්සේට අයිති දේ ඔබ වහන්සේට දෙන පිණිසත් මේ හැම හදවතක් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. මගේ දෙවියන් වහන්සේ දැන් නුදුන් හැම දෑතකට ඔබ වහන්සේගේ බලවත් කරුණාව නිදහස් කරන්නට කියලා යාඥා කරනවා. නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. මා කැඳ වූ දෙවිඳේ මා ස්පර්ශ කළේ ඔබ නොමැතිව මා කිසිවක් නොවේ. මා කැඳ වූ දෙවිඳේ මා ස්පර්ශ කළේ ඔබ නොමැතිව මා කිසිවක් නොවේ. මගේ ජීවිතේ සැමදා දිවි මාවතේ ගෙන යාම ඔබ උසස්ම දේ ලැබුණේ ඔබේ කරුණාවෙන්. මගේ ජීවිතේ සැමදා දිවි මාවතේ ගෙන යාම ඔබ උසස්ම දේ ලැබුණේ ඔබේ කරුණාවෙන්. ඔබේ කරුණා දයාගුණේ හැමදාමත් මට ඕනේ. ඔබේ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ. ඔබේ කරුණා දයාගුණේ හැමදාමත් මට ඕනේ. ඔබේ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ. යේසුනි අපි මේ වෙලාවේ ඔබට කියන්න කැමති අද රාත්‍රියේ ශ්‍රී ලංකා මාර්ගයේ සහෝදරත්වය ආරම්භ කළා. වසර 45ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ 45 වන සංවත්සරය වෙනුවෙන් රාත්‍රී 7:45 සිට රාත්‍රී 9 දක්වා ශ්‍රී ලංකා මාර්ගයේ සහෝදරත්වයේ එම සැමරුම Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනවා ඇති. අපි මේ දේවෝමයෙන් පසු ඔබට ඒ ලින්ක් එක ලැබෙන්න සලස්වනවා. ඒ නිසා රාත්‍රී 7:45ට කරුණාකර ඔබ අප සමග ඒ Zoom ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න කියලා අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ අතරම අපි මේ වෙලාවේදී තවදුරටත් ඔබට කියන්න කැමති සඳුදා රාත්‍රී 8 සිට 9 දක්වා ශ්‍රී ලංකා පාස්ටර්ස් ෆෝරම් එක සංවිධානය කරන ලබන කිතුණු පවුල කියන මාතෘකාව ඔස්සේ භාර්යා පවුල තුල භාර්යාවගේ වගකීම සම්බන්ධව කතා කරනු ඇති. ඔබ ඒට සම්බන්ධ වෙන්න හෝප් ඉන්ටර්නැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකාවේ ආසියාවේ සභාපතිතුමාගේ භාර්යාව එදින පැමිණෙනවා.
වචනෙන් කතා කරන්න. ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඒ සදුදා ඒට සහභාගී වෙන ලෙස. ඒ වගේම සෙන්සුරාදා අපි ඔබට කියන්න කැමති අපගේ Hope Youth International මිනිස්ට්‍රි එක සංවිධානය කරන ලබන විශේෂ තරුණ වැඩසටහනට ඉන්දුනීසියාවේ සිට සභාපාලකවරයෙක් කෙනවා දෙවන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරන Zoom තාක්ෂණය ඔස්සේ අපි මෙම රැස්වීම සංවිධානය කරනවා ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම. ඒ නිසා ඔබගේ දරුවන්ව පුළුවන් මෙම වැඩසටහනට සම්බන්ධ කරන්නට සෙන්සුරාදා රාත්‍රී 8 සිට 9 දක්වා. ඒ වගේම හෙට උදෑසන 5:00 සිට අපගේ යාඥා කාලය ඒ ආකාරයෙන්ම පවත්වනවා. ඔබ සියලු දෙනාකට සහභාගී වෙන්න. මේ මාසයේ අවසාන සතියේ 28 29 30 ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා අප විශේෂ හාස්කම් රැස්වීමක් ශ්‍රී ලංකා පාස්ටර්ස් ෆෝරම් එක සංවිධානය කළා පවත්වනවා ඇති. ඒ නිසා ඔබගෙන් ඉල්ලා සිටිනවා අපි ඔබව දැනුවත් කරනවා ඔබ ඒකට සම්බන්ධ වෙන්න. රටවල් 3කින් විශේෂයෙන් දේවදාසයන් ඇවිත් ඔබට වචනෙන් උපස්ථානය කරනවා ඇති. ඒක ඔබට ආශිර්වාදයක් වෙයි. ඔබ ඒකටත් සහභාගී වෙන්න. අපි දෙවියන් වහන්සේගේ වචනයට මේ වෙලාවේ සවන් දෙන්න යනවා. ඔබ හැම කෙනෙක්ම ඔබ සිටින තැන දෙනෙත් පියාගන්න අපි උන්වහන්සේගේ වචනේ උදෙසා යාඥා කර සිටිමු. ස්තුතියි පියාණනි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වෙලාවේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙත්ම ඔබ වහන්සේගේ වචනය අපගේ ජීවිත ස්පර්ශ කරන්න කියලා ස්වාමිනී අපි ඔබට යාඥා කරනවා. අද දවසේ මේ Zoom තාක්ෂණය ඔස්සේ අප සමග සම්බන්ධ වී සිටින හැම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියක් අපි ඔබගේ ලේවලට කැප කරනවා. ඔබ ස්වාමිනී ඔවුන්ට ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය ඔවුන්ගේ හදවත ස්පර්ශ කරන්න. ස්වාමිනේ මේ කාලේ ඔබට බාරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ආමේන්. මම කැමති අද දවසේ ඔබත් එක්ක කතා කරන්න සාර්ථක මිනිසුන්ගේ ජීවිතේ වැදගත් කරුණු පහක්. ක්‍රිස්තියානි කෙනෙකු ලෙසට අපේ මේ ජීවිතේ සාර්ථකත්වයේ කරා ගමන් කිරීමේදී මම කැමති මේ කරුණු පහ ඔබ ඉදිරියේ තබන්න. ඔබ අද දවසේ මේ වචනයට අහුම්කම් දීලා බලන්න ඔබගේ ජීවිතේ ඔබට අසාර්ථක වෙලා තිබෙනවා නම් ඔබ පටන් ගත්ත දේවල් ඔබ කෙටි කාලීනව නතර වෙලා තිබෙනවා නම් එහෙම නැත්නම් ඔබ යම් දේවල් කළා ඒවා කඩාකප්පල් වෙලා තිබෙනවා නම් ඔබට හැඟෙනවා නම් අවුරුදු ගාණක් ඔබ යේසුස් වහන්සේ සමග මේ ගමන ගියත් ඔබ එක තැන නතර වෙලා ඉන්නවා වගේ ඔබට හැඟෙනවා නම් ඔබ පොඩ්ඩක් ජීවිතයේ ආපස්සට හැරලා බලන්න ඔබ මේ දේවල් කරනවා. සමහර විට මේ දේවල් අපේ ජීවිතේ සිදු නොවන නිසා ඒ සාර්ථකත්වයේ වෙනුවට අසාර්ථක දේ අපේ ජීවිතේට එනවා. අපි ඒ නිසා අද දවසේ මේ කාරණා පහ කෙරෙහි ඔබේ සිත් යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම අද දවසේ මේ ප්‍රතිපත්ති වලට ප්‍රධාන වශයෙන් පාදක කරගන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය පළවෙනි රාජාවලිය පොතේ 18 වෙනි පරිච්ඡේදයේ මේ බයිබල් කොටස තමයි ප්‍රධාන ලෙසට අද දවසේ මේ තුලින් ඔබට කතා කරන්න කැමති. පළවෙනි දේ මම ඔබට කියන්න කැමති සාර්ථක වෙච්ච මිනිස්යන්ගේ ජීවිතයේ තිබෙන වැදගත් දෙයක් තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම. මේක ඊටාම වැදගත්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම. ආමේ සාර්ථක වීමේදී හිතුණුවන් අමතක නොකළ යුතුයි. හැම වෙලාවෙදීම ඔහු ඇය දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් වෙන්න ඕනේ. අද ගොඩාක් විට අපේ ජීවිතේ බොහෝ අසාර්ථක වීම එන්නේ අපේ ජීවිතයේ විවිධ පරාජිත අත්දැකීම් තුලින් අපිට ගමන් කරන්න සිදු වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ යන ගමන කෙටි කාලීන වශයෙන් සාර්ථක වෙලා ඊට පස්සේ අපේ ජීවිතේ රිවර්ස් වෙන්න පටන් ගන්නෙ තවත් පැත්තකින් අපි බැලුවොත් ඒ තමයි අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා වෙනුවට අපිට ඕන දේවල් කිරීමයි. අද ගොඩක් අය තමන්ගේ ක්‍රිස්තියානි ජීවිතය ආරම්භ කරනකොට ඔවුන් බොහොම දේව බයෙන් යුතුව දේව වචනෙට කීකරු වෙලා ඔවුන් යාඥාවෙන් යුතුව ගොඩක් දේවල් කරනවා. හැබැයි ජීවිතයේ සාර්ථකත්වයට එනකොට ජීවිතයේ ටික කාලයක් යනකොට කරන ව්‍යාපාරයේ දියුණු වෙනකොට තමන්ගේ රැකියාවේ තනතුරු උසස් වෙනකොට ආදායම් මාර්ග වැඩි දියුණු වෙනකොට ඔවුන් මොකක්ද කරන්නේ? ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්
ඔවුන් ඈත් වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේට යටත් වීම වෙනුවට ඔවුන් මොකද කරන්නේ? ඒ මාර්ගයෙන් ඉවත් වෙලා වැඩ කරන්නට යනවා. ඒකෙන් වෙන්නේ මොකක්ද? ජීවිතේ Taman බලාපොරොත්තු නොවන බොහෝ අමාරු අත්දැකීම් වලට කිතුණුවන් ගමන් කරනවා. දැන් අපි පළවෙනි රාජාවලිය පොතේ 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමින් වහන්සේගේ වචනය එලියා වෙතට පැමිණ නුඹ ගොස් අහබ්ට පෙනී යන්න මම භූමිය පිටට වැස්ස එවන්නේ මේ කීසේක. ඔබ මේ කතාව දන්නවා. ඊශ්‍රායෙල්හි වසර 3ක් දැඩි නියඟයක් තිබුණා. වර්ෂාව නැහැ. මේ නියඟය මුළු ඊශ්‍රායෙල් දේශයටම බලපෑවා. ඒ කාලේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ අනාගත වක්තුරුවරයෙක් ලෙසට සේවය කරේ එලියා. දැන් අහබ් රජතුමාගේ කාලේ අපි දකිනවා එලියා අනාගත වක්තුරු වශයෙන් සිටිනවා. දෙවියන් වහන්සේ අහබ්ට දඩුවමක් ලෙසට විනිශ්චයක් ලෙසට දෙවියන් වහන්සේ අපි දකිනවා අවුරුදු 3ක් වැස්ස එවන එක නතර කරනවා. දැන් ඔබ මේ කතාව දන්නවා. මම එක දවසක මේ ගැන කතා කරා. දැන් වර්ෂාව නතර කරන්නට මේ විනිශ්චය වන්න ප්‍රධාන හේතු 3ක් තිබුණා. පළවෙනි එක තමයි අහබ් අන්‍ය භක්තික රැජිනා තමන්ගේ භාර්යාව කරගත්තා. ඒ තමයි යෙසබෙල්. දෙවියන් වහන්සේ එදා යුදෙව්වන්ට කතා කරලා අපි දකිනවා කිව්වා මේ අන්‍ය භක්තික අය සමග අසමසම සම්බන්ධතා පවත්වන්නට එපා. ඔවුන් සමග විවාහ ජීවිතයට යන්න එපා. නමුත් අපි දකිනවා අහබ් බරපතල වරදක් කරා ඊශ්‍රායෙල් රජු ලෙසට ජෙසබෙල් අන්‍ය භක්තික බාල් දෙවියන් නමස්කාර කරන දැඩි ලෙස බාල් කෙරෙහි විශ්වාසය තබන මේ අන්‍ය භක්තික කාන්තාව විවාහ ජීවිතයට ඇතුල් කරගත්තා. ඔහු බලවත් වරදක් කරා. දෙවනුව ඔහු කරපු වරද තමයි ඔහු යුදෙව්වෙක් වශයෙන් ඔහු දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති පාවල දුන්නා. ජෙසබෙල්ගේ පෙළඹවීම මත ඔහු ඒ දේවල් පාවල දුන්නා. තුන්වෙනි දේ තමයි ඔහු කරපු වරද. ඔහු ඒ දේ කරා විතරක් නෙමෙයි එදා ඊශ්‍රායෙල් ජනතාව රූප නමස්කාරයට බලවත් ලෙස පෙළඹවීමක් කරා. දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් සෙනග ඈත් කළා රූප නමස්කාරයට පොළඹවනවා. අපි දකිනවා ඒකේ ප්‍රතිඵලයක් ලෙසට ගෙවන් දුණු වන්දිය තමයි ඊශ්‍රායෙල් සෙනගට වසර 3ක් නියගයකට මුහුණ දෙනවා වර්ෂාව නැතිකමින්. ඔබ මම ඒ දේ දකිනවා. අපි හැමෝම මේ නියගේ තත්ත්වය බරපතල ලෙස එදා ඊශ්‍රායලයට බලපෑවා. ඒ නිසා අද දවසේ මම ඔබට කියන්න කැමති අපි දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඈත් වෙනකොට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඈත් වෙනකොට తాවකාලික ලෙස සාර්ථකත්වයක් තියෙයි. හැබැයි මතක තියාගන්න ඕනේ ඒක කෙටි කාලීනයි. ඒක පවතින්නේ නැහැ. ඒක පවතින්නේ නැහැ. කොහොමද මතක තියාගන්න? අපි දකිනවා මේ පසුබිම තුල දෙවියන් වහන්සේ එක්තරා අවස්ථාවක අපි දකිනවා එලියට කතා කරලා කියනවා මම වසර 3ක නියඟය අවසන් කරන්න යනවා. ඔබ ගිහිල්ලා ඒක අහබ් රජතුමාට කියන්න. දැන් අපි දකිනවා එලියා දෙවියන් වහන්සේගේ වචනයට කීකුරු වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? 18 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ දිහා බැලුවොත් අපිට පැහැදිලියි. අපි දකිනවා 18 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ. මම කියවන්ට යනවා. ඔබගේ දෙව් ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑ වාසයේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්පූර්ණ බවට ඔහු ඒ රාජ්‍ය වලින් ජාතීන්ගෙන් දියුරුම් ගත්තේය. දැන් මේ කතාව අපි පෙන්නනවා මේ අපි දකිනවා මේ අහබ්ගේ ළඟ සේවය කරපු දෙවියන් වහන්සේගේ දාසයෙක් තමයි ඔබදියා. ඔබදියාට එලියාව මුණ ගැසෙනකොට එලියට කියනවා එලියා අහබ් හැම රාජ්‍යයකටම හැම ජාතියකටම මිනිසයන් යැව්වා ඔබව සොයන්න. හැබැයි ඒ අය ඇවිල්ලා කිව්වා කවුරුත් ඒ හොයන්න ගියා අය ඇවිල්ලා කිව්වා ඔබව හම්බුනේ නැහැයි කියලා. ඒ විතරක් නෙමෙයි ඒක ඇත්තක් බවට අපිට කියනවා ඔවුන්ට ලියලා සහතිකයක් ගත්තා කියලා. දැන් බලන්න අපිට පේනවා මේ වෙලාවේ අහබ් එලියාව සොයමින් සිටියා. මම විශ්වාස කරනවා ඔහුගේ ජීවිතයට අනතුරක් කරන්න. ඔහු මරණයටපත් කරන්න.
සොයමින් සිටියා. දැන් මරණීය තත්වයක් තිබියදීත් එලියාගේ ජීවිතයට මෙතරම් අවධානයක් තිබියදීත් අපි දකින්න එලියා දෙවියන් වහන්සේ කියපු දේ කරන්නට එක මොහොතක්වත් පසුබැස්සේ නැහැ. මේක ඊටාම වැදගත් කාරණාවක්. ජීවිතයට අවධානමක් තිබ්බා. එලියාව මරන්න සොයමින් සිටිනවා රජු. එලියාට දැඩි බලපෑම් තිබුණා. හැබැයි එලියා දෙවියන් වහන්සේ කියපු දේ කරා. දැන් අද ක්‍රිස්තියානි ජීවිතයේ බොහෝ අය තමන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනේ කියන දේ කරනවා වෙනුවට වෙනත් දේවල් කරන්නේ ඇයි? එක්ක තමන්ට තියෙන වරප්‍රසාද නැති වෙයි කියලා. ඔවුන්ට බයට. එහෙමත් නැත්තම් කෙටි කාලීන තියෙන වාසි තමන්ට අහිමි වෙයි කියන බයට. එහෙම නැත්තම් හිස්කම් සහ පුරප්පාඩු පුරව ගන්නට ඔවුන් දරන ප්‍රයත්නයට ඔවුන් මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා වෙනුවට මිනිස්යාගේ කැමැත්ත කරනවා. පරිස්සම් වෙන්න ඕනේ. දැන් මගේ සභාවේ මට নমස්කාර මග පෙන්වන්න කෙනෙක් නැත්තම් මම මොකද කරන්නේ? විනයානුකූල කරපු කෙනෙක් වෙන සභාවක. එයා පව් කළා, එයා වැරදි කළා තියෙනවා. හැබැයි එයාට හොඳට নমස්කාර මග පෙන්වන්න පුළුවන්. විනයානුකූල කරපු කෙනෙක්ව මම මොකද කරන්නේ? මගේ සභාවට ගෙනල්ලා নমස්කාර මග පෙන්වන්න. දැන් පරිස්සම් වෙන්න ඕනේ. එයාගේ අවශ්‍යතාවයේ සැපිරෙන්න පුළුවන්. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ දෙයක්. කෙනෙක්ව විනයානුකූල කරොත්, කෙනෙක්ව ඩිසිප්ලින් කරොත්, කෙනෙක් වැරදි කරාම කිටි කාලීනයක් ඔහුට උපස්ථානය කළා, ඔහුව සේවාවන් වලින් නතර කරොත් ඔබ මතක තියාගන්න ඕනේ එයාට හැදෙන්න නොවි වෙන තැනකට යනවා නම් ඒ තැනත් හැම දෙයක්ම විනාශ වෙනවා. මොකද ඒ පුද්ගලයා එක්ක ක්‍රියා කරන්නේ යක්ෂයා. ඒ පුද්ගලයා එක්ක ක්‍රියා කරන්නේ අන්ධකාර බලපෑම්. අපි දකිනවා දේ වචනේ කියනවා තිත්ත දියයි මිහිරි දියයි එක උල්පතකින් එන්නේ නැහැ. ඒ කෙනාට අපි ඉඩ දෙන්න ඕනේ ජීවිතය හදාගන්න. ඒ කෙනාට අපි ඉඩ දෙන්න ඕනේ ජීවිතය ගොඩනගා ගන්න. හේතුව තමයි එසේ නොවි ඒ කෙනාගේ වරදත් එක්ක, ඒ කෙනාගේ පාපයත් එක්ක, ඒ කෙනාගේ අකුසලත් එක්ක අපි ආව අරගෙන දෙවියන් වහන්සේගේ සේවයට යොදවනවා නම්, දෙවියන් වහන්සේගේ වැඩට යොදවනවා නම් මතක තියාගන්න ඕනේ බරපතල විනිශ්චයක් වෙන්න පුළුවන්. කෙටි කාලීනව යමක් වෙයි. හැබැයි නාස්තියක් අනිවාර්යෙන්ම පැමිණෙනවා. මොකද ඒක දේව කැමැත්තට, දේව වචනයට විරුද්ධ දෙයක්. අපි කියන්නේ ඒ කියන්නේ වැරදි කරපු කෙනාට උනත් අපි පස්සේ බලන්ට යනවා. ඒ අවස්ථාව දෙන්න ඕනේ. හැබැයි එයාගේ ජීවිතය හදාගත්තාම එයාට කාලයක් දෙන්න ඕනේ ජීවිතය හදාගන්න. මොකක්ද ශුද්ධ බයිබලයේ කියන්නේ? ගහේ පළවලින් තමයි ගහ හඳුනගන්නේ. එයාගේ ජීවිතය හදාගත්ත බව එයා ජීවිතෙන් ඔප්පු කරන්න ඕනේ. එයාගේ චරිතයෙන් ඔප්පු කරන්න ඕනේ. ඒක වැදගත්. මම නිතරම කියන දෙයක් තියෙනවා. 10ක් එක්ක අපායට යනවට වඩා 10 දෙනෙක් එක්ක ස්වර්ගයට යන එක තමයි වැදගත්. මොකද අපායට යනවා නම් 10ක් එක්ක අපි යන්නේ අවසානයේ අපායට. 10 දෙනෙක් එක්ක ඉඳලා ස්වර්ගයට යනවා නම් අපි යන්නේ අවසානයේ ස්වර්ගයට. ඒ නිසා ඔබ මම ජීවිතේ තේරුම් ගන්න ඕනේ. අපි හැම වෙලාවෙදිම දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ යුතුයි. අපි දකිනවා මරණීය තත්වයක වුණත් එලියා ස්වාමින් වහන්සේ කියපු දේ කරන්නට තීරණය කරනවා. මේක වැදගත්. අපිට පාඩු සිදු වුණත්, අපිට අලාභ සිදු වුණත්, බොහෝ දේවල් බොහෝ අය අපිව අත්හැරලා ගියා. අපි ස්වාමින් වහන්සේගේ කැමැත්ත කරොත් අවසානයේ අපි ජය ගන්නවා. తాවකාලික පසුබැසී නෙයි. නමුත් මේ ගමනේ සාර්ථකත්වයේ තියෙන්නේ. මේ ගමන ආරම්භ කරපු ගමන අවසන් කරන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන මිනිස්යන්ටයි. කොහොමත් මිනිස්සු ඔබව අතහැරලා යයි. මිනිස්සු අපිව අතහැරලා යනවා. අපිට පණ දෙන්නම් කියන මිනිස්සු, අපි වෙනුවෙන් මැරෙන්නම් කියන මිනිස්සු, අපි වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් කියන මිනිස්සු ජීවිතේ අපිව තනි කරලා දාලා යන අවස්ථාවකටයි. ඔබට ඇති ඔබේ ජීවිතේ. ඔබේ දරුවෝ ඔබට කියලා ඇති අම්මේ මම කවදාක්වත් ඔයා අමතක කරන්නේ නැහැ. තාත්තේ මම මගේ ජීවිත කාලේ මම ඕගොල්ලන් වෙනුවෙන් උදව් කරනවා. එහෙම කියපු දරුවෝ ඔබටම අතහැරලා ගිහිල්ලා. අද ඒගොල්ලෝ විවාහ වෙලා ගිහිල්ලා ඔබ දිහා හැක් කරලවත් බලන්නේ නැහැ. එහෙම නැත්තම් ඔබට උපකාර කරන්න. එවැනි තත්වයෙන් යන කවුරු හෝ සිටිනවා වෙන්නේ. මේක තමයි යථාර්ථය. මේක තමයි යථාර්ථය. මිනිස්සු අපිව අතහරිනවා. මිනිස්සු අපෙන් ඈත් වෙනවා. ඒක මානසික ස්වභාවය. ඒ නිසා අපි කැප වෙන්න ඕනේ. මිනිස්යන් කැමති දේ කරන්නට නෙමෙයි,
දෙවියන් වහන්සේ කැමති දේ කරන්න. දේව කැමැත්ත කරන්න. අපි ඒ දේ කරනකොට දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරයි. අපි දකින්න එලියා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට ඔහු තීරණය කරනවා. ඒ නිසා අපි දකින්න 18 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය, 15 වෙනි පදය, 16, 17, 18 වෙනි පද බැලුවාම එලියා දේව කැමැත්ත කරන මිනිසෙක් ලෙසට ඍජු ලෙස කතා කරා. කෙලින් කතා කරා. මොකද මිනිස්යන්ව සතුටු කරන්න යනකොට අපිට කෙලින් කතා කරන්න බෑ. හේතුව අපි බයයි මේ මිනිස්සු සභාව දාලා යයිද. මේ මිනිස්සු දෙවියන් වහන්සේගෙන් ඈත් වෙයිද. මේ මිනිස්සු සභාවට කරන උදව් නොකරෙදී. මට විශ්වාසයි අපි ඍජුව දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්ගේ ජීවිතේ ඉෂ්ට කරන්න කැප වෙනකොට මේ මිනිස්සු දෙවියන් වහන්සේව දාලා යන්නේ. මේ මිනිස්සු සභාව අතහැරලා යන්නේ. හැබැයි අපි ඍජු ලෙස කටයුතු නොකිරීමෙන් මිනිස්සු දෙවියන් වහන්සේව අතහරිනවා. එලියාගේ ජීවිතය අපි දකින්න ඍජු බව. දේව කැමැත්ත කරන මිනිසයා නිර්භීත ඍජු කෙනෙක් වෙන්න ඕනේ. මේ කොරෝනා කාලේ ගොඩක් මම දැක්ක දේ මේ බයිබලයේ අධ්‍යයනය කරනකොට තව තවත් දෙවියන් වහන්සේ අපේ සේවය ගොඩනගන්න කියන්නේ. මතක තියාගන්න ඕනේ. දේව කැමැත්ත තුල. මේක තමයි වැදගත්. මිනිස්සුන්ගේ කැමැත්ත තුල නෙමෙයි. දේව කැමැත්ත තුල. දැන් බලන්න 18 11 මොකක්ද කියන්නේ? 18 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. එලියා මෙහි ඉන්නේය කියා ගොස් නුඹේ ස්වාමියාට කියාපන්නේ ඔබ කියාපන්නේ ඔබ කියන්නේය. දැන් එලියා කියනවා ගිහිල්ලා කියන්න අහප්ට ඔබේ ස්වාමියාට. එලියා ඇවිල්ලා ඉන්නේ. බලන්න ඔහු තුල තියෙන නිර්භීත ඍජුව කතා කරා. වයින් හොරෝ කිව්වේ නෑ. පිළිම්ම කතා කරලා කියනවා යන්න අහප්ට කියන්න මම ඇවිල්ලා ඉන්නේ. අපිට 15 වෙනි පදයේ 16 වෙනි පදයේ 17 18 මම කියවන්ට යනවා. බලන්න එතන මොකක්ද කියන්නේ? 15 සිට මා සේවය කරන සේනාවල ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔබට පෙනෙන්නේ මේ කීවේ. ඒ විට ඔබ දිහා අහබ් සම්බවන්ට ගොස් ඔහුට දැන්වේ. අහබ් එලියා සම්බවන්ට ගියේය. තවද අහබ් එලියා දුටු විට ඔහුට කතා කොට ඊශ්‍රායල් කලබන තැනැත්තේ නුඹදයි ඔහුට කීවේය. ඔහුද මා නොව නුඹේ ස්වාමි නුඹ සහ නුඹේ පියාගේ වංශයේ ස්වාමින් වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයන් නුඹලා ඊශ්‍රායල් කැළඹුවෝය. බලන්න රජු එනකොට එලියා පලාන්නේ රජුට ඍජුව කතා කරනවා. කෙලින් මුහුණ දෙනවා. දෙවියන් වහන්සේ කැමැත්ත කරන මිනිස්සු මතක තියාගන්න ඕනේ. ඔවුන් බයයිද පලා යන අය නෙමෙයි. ජීවිතයට මුහුණ දෙන අය. ප්‍රශ්න වලදී පසුබසින අය නෙමෙයි. ප්‍රශ්න තුලින් ගමන් කරන අය. ඒ නිසා උදෑසන සාර්ථක වෙච්ච මිනිස්යන්ගේ ජීවිතයේ වැදගත් රහසක් තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරා. ඔවුන් ඍජු ප්‍රශ්න තුලින් ගමන් කරමින් දෙවියන් වහන්සේ කැමති දේ කරන්නට කැප වෙච්ච අය. ඒ ජීවිතේ තියෙනවා. මගේ ජීවිතේ තියෙනවා. මේක වැදගත් දෙයක්. කල්පනා කරලා බලන්න. සෝදිසි කරලා බලන්න. ඔවුන් හැම වෙලාවෙදීම මිනිස්සු සතුටු කරපු අය නෙමෙයි. ඒ කියන්නේ මිනිස්යන්ව තලා පෙල්ලන්න කියන එක නෙමෙයි ආදරෙන් සලකන්න ඕනේ. හැබැයි ඔවුන් හරි දේ කරා. හරිම කනගාටුයි. අද දවසේ මට එක්කෙනෙක් කතා කරලා ඇහුවා මේ උදෑසන භාගේ පාස්ටර් මේ පුද්ගලයාව මේ තනතුරට පත් කළා. ඒක කරන්න පුළුවන් දෙයක්ද? ඒක කරන්න පුළුවන් දෙයක්. හේතුව කනගාටුයි මට කියන්නවත් මම කැමති නෑ. සම්පූර්ණයෙන්ම දේව වචනේ ප්‍රතිපත්ති කඩලා ජීවිතය නැති කරගෙන ගොඩනැගෙන කෙනෙක්. එයාට ගොඩනැගෙන්න අවස්ථාව දෙනවා වෙනුවට තනතුරු දීලා එයාව සේවයට පත් කළා. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද දේව වචනයෙන් පිට දෙයක් අපි කරනවා නම් ඒකේ හානිය අපිට එනවා. අපි පස්සේ දකිනවා. ඒක හොඳට මතක තියාගන්න. කවදාක්වත් අපි ප්‍රතිපත්තියක් ලෙසට ඒකයි අපේ සභාවේ මිනිස්සු වැරදි කරන එක ඇත්ත. ඒගොල්ලන්ට හදාගන්න ඉඩ දෙන්න ඕනේ. හැබැයි වරදත් එක්ක යන්න අපි කවදාක්වත් ඒගොල්ලන්ව දිරි ගන්නවත් නැහැ. වරදත් එක්ක දෙවනුන්ගේ සේවයට අපි පාවිච්චි කරන්න නරකයි. ඒකෙන් වෙන්නේ
අපි නැති වෙනවා විතරක් නෙමෙයි අනිත් අයවත් නැති කරනවා. ඒක හොඳට මතක තබා ගන්න. මගේ ප්‍රේමවන්ත මිත්‍රය එනිසා පළවෙනි දේ මම ඔබට කිව්වා දේව කැමැත්ත කරන්න. සාර්ථක මිනිසයන්ගේ ජීවිතේ එලියා මෙච්චර බලවල් ලෙස පාවිච්චි වුණේ පුදුම දේ කරන්නට. දෙවියන් වහන්සේ එලියාව පාවිච්චි කරේ වර්ෂාව නැති මෙහෙ මොහොතේ නියඟය පහ කරන්නට වර්ෂාව කේන තරම් දෙවියන් වහන්සේ පාවිච්චි කරේ ඔහු දෙවියන් වහන්සේගේ කැමැත්ත කරපු නිසා. ඒ නිසා මට විශ්වාසයි ඔබ හරි දේ කරොත් දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම ඔබ ඉදිරියටත් ඉහළටත් රැගෙන යනවා. බය වෙන්න එපා කිව්වා. යහපත් දේ කරන්න. ධර්මිෂ්ඨ ක්‍රියාව කරන්න. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ අතහරින්නේ නැහැ. දෙවෙනි කාරණාව රහස තමයි සාර්ථකත්වයේ ඒ තමයි දේව බය. God fear. දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇතුව කටයුතු කිරීම. මේක ඊටාම වැදගත් දෙයක්. බලන්න අපි දකිනවා 18 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මම කියවන්නම්. අහබ්ගේ ගෙදර ප්‍රධානියා වූ ඔබදියාට හට ගැසුවේය. ඔබදියා වනාහි ස්වාමින් වහන්සේ කෙරෙහි බොහෝ සෙයින් බය ඇති කෙනෙක්. ඔබදියා වනාහි ස්වාමින් වහන්සේ කෙරෙහි මේ වචනේ පාවිච්චි කරන බොහෝ සෙයින් බය ඇති කෙනෙක්. මගේ ප්‍රේමාන්ත මිත්‍රය බලන්න. මෙතන කියනවා බොහෝ සෙයින් බය ඇති කෙනෙක් කියලා. මගේ ප්‍රේමාන්ත මිත්‍රය අපි දකින දේ තමයි ඔබදියා ඇවිල්ලා අහබ් රජුගේ ගෙදර ප්‍රධානියා බවට දෙවියන් වහන්සේ පත් කරා. කළා තිබ්බේ. ඔහු මේ තැනට මේ තනතුරට මේ නිලයට පත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු තුල තිබුණු දේව බය. බොහෝ සෙයින් තිබුණු දේව බය. ඒ God fear. ඒ නිසා සාර්ථකත්වයේ රහස දේව බය ඇතුව වැඩ කිරීම. ඔබ මේක පුරුදු වෙන්න. උන්වහන්සේ අපිට යම්කිසි වගකීමක් දෙනවා නම් අපිට සේවයක් දෙනවා නම් ඒ විතරක් නෙමෙයි අපේ රැකියාව කරන ආයතනය වෙන්න පුළුවන්. කරන මොනියම් දෙයක් කරත් බයිබලයේ කියන්නේ ස්වාමින් වහන්සේට පෙනෙන ලෙස කරන්න. ඒක මිනිස්යාට පෙනෙන ලෙස නෙමෙයි. දේව බය ඇති මිනිසයා මොනියම් දෙයක් කරත් ස්වාමින් වහන්සේට පෙනෙන ලෙස කරන්න. මිනිස්සු සතුටු කරන්න නෙමෙයි දෙවියන් වහන්සේ සතුටු කරන්න. ඒකයි දේව බය තිබෙන මිනිස්සෙගේ ලක්ෂණය. ඔබ දිහා දෙවියන් වහන්සේ මේ තැනට ගෙනාවේ ඔහුට තිබුණු දේව බය නිසා. අද දවසේ මම ඔබට කියන්න කැමතියි දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇති මිනිසෙක් වෙන්න. දේව බය තියෙන මිනිසයා හැම වෙලාවෙම සුද්ධකමට කැප වෙනවා. දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔහු මිනිස්සු සතුටු කරන්නට නෙමෙයි දෙවියන් වහන්සේව සතුටු කරන්නට හැම වෙලාවෙම කටයුතු කරනවා. දේව බය තියෙන මිනිසයා. අද ක්‍රිස්තියානි ජීවිතයේ බොහෝ කනගාටුදායක දේ තමයි දේව බය මිනිසයන්ගෙන් ගිලිහි ගොස් තිබෙනවා. දේව බය මිනිසයන්ගෙන් ගිලිහි ගොස් තිබෙනවා. මතක තියාගන්න ඕනේ. ඒකයි ගොඩක් අය පව් කර කර සේවය කරන්න උත්සාහ කරනවා. මම නිතරම කියනවා ඔබ වරදක් කරනවා නම් යම්කිසි ඔබ සේවය කරන්න යන්න එපා. මම දැකලා තියෙන දේ තමයි එසේ කිරීමෙන් තියෙන ආශිර්වාදات නැති වෙනවා. ඔබට ඔබ දඬුවම වැඩි කරගන්නවා. පරිස්සම් වෙන්න ඕන. සමහර අය ජීවිතේ රහස් පාපවල යෙදෙනවා. හොරෙන් සිගරට් බොනවා, හොරෙන් බියර් බොනවා. හැබැයි මොනවද කරන්නේ? নমස්කාර මග පෙන්නනවා. සංගීත භාණ්ඩ වාදනය කරනවා. ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් බලනවා. ඒවට හැබැයි වෙලා. හැබැයි මොකද කරන්නේ? ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ වැඩ කරනවා. මතක තියාගන්න ඕනේ. ඔබ සෙල්ලම් කරන්නේ මිනිස්සු එක්ක නෙමෙයි. දෙවියන් වහන්සේ එක්ක. අපිට එක්ක ඉදිරියට යන්න බෑ. ඒක හදාගන්න. ඔබ කවුරු හෝ කෙනෙක් රහස් ලෙස එවැනි දේවල් කරනවා නම් ඒ කෙනෙක් සේවයට සම්බන්ධ වෙනකොට ඒ ආත්මය තමයි ස්පිරිට් එක තමයි අනිත් අයට ගලාගෙන යන්නේ. ස්පිරිට් එක තමයි අනිත් අයගේ ජීවිතේට ෆ්‍රෙඩ් වෙන්නේ. නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඒ කෙනාට දෙගුණයක් දෙවියන් වහන්සේගේ විනිශ්චය තිබෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඔබ ආත්මික නායකයන් එක්ක ජීවිතේ බෙදාගෙන ජීවිතේ හරි ගස්ස ගන්න ඉස්සෙල්ලාම සේවයට කලින්. ඒකයි පළවෙනියට විය යුත්තේ.
මොකද දෙවියන් වහන්සේ එක්ක සෙල්ලම් කරන්න බෑ. දැන් අපි දකින්න ඔබ දිහා දේව භය ඇති මිනිස්සෙක්. ඒ නිසායි දෙවියන් වහන්සේ ඔහු ඒ තැනට අරගෙන ආවේ. අපි ශුද්ධ බයිබලයේ බොහෝ චරිත දකිනවා. අපි දකිනවා උත්පත්ති පොතේ යෝසෙෆ්ගේ කතාව. යෝසෙෆ් දේව භය තියෙන මිනිස්සෙක්. ඔහුව වලෙන් ගොඩ අරගෙන වහල් භාවයෙන් උන්වහන්සේ මුදවගෙන හිරගෙදරින් රජගෙදරට ගෙනාවා. හේතුව දේව භය තිබ්බ නිසා. දේව භය තියෙන මිනිස්සු එක්ක දෙවියන් වහන්සේ සිටිනවා. ඔවුන් අත තියෙන දේව අසාර්ථක වෙන්නේ. සාර්ථක වෙනවා. දෙවියන් වහන්සේගේ මිනිසයන් එක්ක උන්වහන්සේ සිටිනවා. ඊ දවසේ අපි ඔබ දන්නවා ඔබ ගොඩක් අය යාඥා කරා සමහර අය සම්බන්ධ වුණා. ගෝල් ෆේස් සිට අපි පේදුරු තුඩුව දක්වාත් ගෝල් ෆේස් සිට දෙවුන්දර තුඩුව දක්වාත් එකම වෙලාවක පාස්ටර්ස්ලා සේවකයෝ ගිහි නායකයන් 100කට වැඩි ප්‍රමාණයක් යාඥා කරා එකම වෙලාවක. දැන් මේක කළා ඊට පස්සේ අපි හවස තිබ්බා Zoom හරහා ශ්‍රී ලංකාව දිස්ත්‍රික්ක 25ම සම්බන්ධ කරගෙන යාඥාවක්. මම ඒ යාඥාව කළා ආවට පස්සේ මට රෑ 10ට 10 මාට විතර කෙනෙක් කතා කරලා පාසර් රවි South Asian pastors leaders conference එකක් ලංකාවේ කරන්න යනවා. පාස්ටර්ස්ලා 100ක් ලංකාවෙන් පාස්ටර්ස්ලා 50කුත් නේපාලය බංග්ලාදේශය පාකිස්තානය භූතානය ඉන්දියාව මේ South Asian countries වල පාස්ටර්ස්ලා ගෙනල්ලා අපි ලංකාවේ වැඩසටහනක් කරන්න යනවා. ඔයාට පුළුවන්ද අපිට උදව් කරන්න? මං කිව්වා ඉතින් මට වඩා හොඳ නායකයෝ ඉන්නවනේ. ඒගොල්ලන්ව ගන්න. නෑ අපේ බෝඩ් එක තීරණය කරා ඔයාව සම්බන්ධ කරගන්න මේකේ නායකත්වයක් ගන්න. ඉතින් මං කිව්වා මට ඒකට තනි තීරණයක් දෙන්න බෑ. මගේ ජේෂ්ඨ පාලකතුමාගෙන් අවසරයක් අවශ්‍ය වෙනවා ඔබ සමග සම්බන්ධ වෙනවා නම්. ඉතින් මම හිතුවා ඇයි ඔබ මාව තෝරගන්න යන්නේ? මගේ ඉංග්‍රීසි භාෂාවත් එච්චර හරි නෑ. මෙච්චර නායකයෝ ඉන්නවා. නෑ. අපි දකිනවා ඔයා යම් දෙයක් කරන්න යනකොට ඒක සාර්ථක වෙනවා. කරන්න යනකොට සාර්ථක වෙනව නෙමෙයි දෙවියන් වහන්සේ ඒකට ආශිර්වාද කරනවා. මම ඔබට කියන්න අදහස් කරන්නේ මේකයි. මේ ජාතික නායකයෝ මෙච්චර ඉද්දි මට ඉංග්‍රීසි භාෂාවත් හරියට බෑ. මේ South Asian Pastors and Leaders Conference එකක් කියන්නේ ඒක මහ විශාල මිලියන් 3ක් විතර ඒ වගේ දෙයකට වියදම් වෙනවා මෙහෙ ඕගනයිස් කරන්න. ඉතින් එච්චර දෙයක්කට මගේ දායකත්වය අවශ්‍යද කියන එක. මම ඔබට කියන්න අදහස් කරන්නේ මේකයි. අපි දෙවියන් වහන්සේගේ වැඩේ කරනකොට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වැඩේ කරනවා. ඒ නිසා දේව භය ඇතුව අපි කරන දේ කරමු. මට විශ්වාසයි දෙවියන් වහන්සේ ඉහළට ගේනවා. මිනිස්සු නෙමෙයි. දෙවියන් වහන්සේ ඉහළට. මොකද මිනිස්සු අපිව ගෙනාවොත් ඕනම කෙනෙක්ට අපිව අදින්න පුළුවන්. දෙවියන් වහන්සේ අපිව ගෙනාවොත් කාටවත් අදින්න බෑ. නෝවගේ ජලගැල්මේදී අපිට කියනවා ඒ නැවේ දොර වැහුවාම මිනිස්සු කෑ ගහනවා අරින්න. මොකද්ද කිව්වේ? ස්වාමීන් වහන්සේ. අපිට කියනවා මම වහපු දොරක් අරින්ටත් අරපු දොරක් වහන්නත් බෑ. ඒ නිසා දේව බය තියෙන මිනිස්යාව ඔසවන්නේ මිනිස්සු නෙමේ දෙවියන් වහන්සේ. මිනිස්සුම පාවිච්චි කරනවා ඒ කාර්යයට. මුත් දෙවියන් වහන්සේ වුණ සමග ඉදිරියට යනවා. ඒ නිසා ඔබ දේව බය ඇතුව කටයුතු කරන්න. අපි දකින්න ඔබ දියාගේ ජීවිතේ මේ දේව බය තිබුණු මිනිසයා අපි දකින්නවා 18 වෙනි පරිච්ඡේදයේ අපිට කියනවා බලන්න මම කැමති මේ කොටස කියවන්න. 3 වෙනි පදය. 4 වෙනි පදය. මක්නිසාද ජෙසබෙල් ස්වාමින් වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳ දැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් 100 දෙනෙකු රැගෙන ගොස් 50 බැගින් ඔවුන් ගුහාවල සංගවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍ය කළේය. ප්‍රේමවත් මිත්‍ර අපි දකිනවා මොකක්ද? ඔබදියා දේව බය තිබුණු මිනිසෙක් වශයෙන් ඊශ්‍රායෙල්හි නියඟයක් තිබුණු කාලේ ඊශ්‍රායෙල්හි අමාරුකම් තුලින් යන කාලේ කණ්ඩ නැතුව වතුර නැතුව සිටින මොහොතේදී ඔබදියා දෙවියන් වහන්සේගේ මිනිසයන් 100 දෙනෙක් අරගෙන ගිහිල්ලා ජෙසබෙල් දෙවියන් වහන්සේගේ මිනිසයන්ව සමූහල ඝාතනය කරන වෙලාවේ මරණයට පත් කරන වෙලාවේ ඔබදියා ගිහිල්ලා ගල් ගුහාවේ සංගවලා උන්ට කෑම දීලා වතුර දීලා පෝෂණය කර. අපි දකින්නේ මොකක්ද? දේව බය ඇති මිනිසයා දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් සිට ගන්න අය. දෙවියන් වහන්සේගේ
සේවය වෙනුවෙන් අවදි වෙන අය. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අවුරුදු 2ක් මේ කොරෝනා තත්ත්වය සමග අපි ඉදිරියට ආවා. හැබැයි අපි දෙවියන් වහන්සේට ස්තුති කරන ඔබ ගැන බොහෝ අය කැපකිරීම තුලින් පූජාවීම් තුලින් මේ වසර 2 පුරා මේ මෙහෙවරේදී ඔබ හිටගත්තා. ඒ ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබ සොහරි කිංශුකාට කතා කරලා අහන්න. ඇය තමයි භාණ්ඩාගාරික. අපි සමහර විට සේවකයන්ගේ ගෙවීම් ගෙවන්ට සේවකයන්ගේ අවශ්‍යතාවයන් සපුරන්ට හෙට දවසේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. හැබැයි හෙට දවස එනකොට කොහොම හරි දෙවියන් වහන්සේ ඒ අවශ්‍යතාවයන් සැපරෙව්වා. ලක්ෂ 2,25,000ක විතර මුදලක් හැම මාසෙකම අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. හැබැයි අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ සේවයේ දර්ශනය සමග මේ සේවයේ ගමන සමග ඔබ කඳුලෙන් සිටගත්තා. මම දන්නවා සමහර අය ඔබ සභාවේ දේවල් වලට දුන්නේ. ඔබ ගොඩක් කැපකිරීම කළා. පූජාවි සමහර අය Tamanගේ දසයෙන් කොටස ලයිට් බිල් ගෙදර කපලා තියෙද්දිත් ඒකට අත තිබ්බේ නැහැ. Tamanගේ දරුවගේ පහසුකම් ගාස්තු පාසලෙන් ඒ ඉන්ටර්නෙට් හරහා දාන්න කියලා බල කරන වෙලාවේ ඔවුන් ඒවට අත තිබ්බේ නැහැ. අපි දන්නෝ එක ඔවුන් මේ ඔබ දියාලා වගේ සේවයක හිටගත්තා. ඔබ දියා වගේ දේව බය ඇතුව මේ ගමනේ පෙර ගමන් කරුවා වුණා. මුදලින් විතරක් නෙමෙයි අපිව ශක්තිමත් කරමින් ඒ විතරක් නෙමෙයි ඔවුන් අපේ සමග හිටගත්තා. ඔවුන් ඒ කාර්ය කරේ මිනිස්යන් වෙනුවෙන් නෙමෙයි දෙවියන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්තියක හිටගත්තා. අද දවසේ ඇත්තටම මේ Zoom තාක්ෂණය හරහා අපිට කතා කරන්නට හිටියේ පාස්ටර් තිලක්. නමුත් හදිසි ප්‍රශ්නයක් නිසා ඔහුට එන්න අපහසු වුණා. ඉදිරි සතියේක ඔහු වචනෙන් අපිට උපස්ථානය කරන්න පැමිණේ. එනිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන අතර මාත් අපි සමග සේවය කරන අපේ නායකයනුත් ඔක්කොම වෙනුවෙන් ඔබට මොකද හේතුව ඔබ අප සභාවේ ඔබ දියාමෙන් දෙවියන් වහන්සේ නැගිට්ටවලා අමාරු කාලේ සේවකයන් රැකගන්නට ඔබ ඉදිරිපත් වෙලා තිබුණා. ඉදිරිපත් වෙනවා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. මට විශ්වාසයි ඔබ දියා මේ Zoom තාක්ෂණයේ ඔස්සේ ඔබ අපි සමග සිටිනවා. මිනිස්සු ඔබ අමතක කරන්න පුළුවන්. මිනිස්සු ඔබ අතහරින්න පුළුවන්. නමුත් මම ඔබට සහතිකයක් දෙන්නම්. ස්වාමී යේසුස් වහන්සේ ඔබ අතහරින්නේ. ස්වාමී යේසුස් වහන්සේ ඔබ අමතක කරන්නේ. කවදාවත් ඔබ වල්ගේ කරන්නේ. ඔබේ ඊළඟ පරම්පරාව දෙවියන් වහන්සේ සිය ගුණයකින් නොසවන්ට යනවා. සිය ගුණයකින් නොසවන්ට යනවා. ඔබට කරන්න බැරි වූ දේ 10 ගුණයකින් ඔවුන් ඔබගේ ඇස් ඉදිරියේ කළ ඔප්පු කරන්නට යනවා. ඔබ සැලෙන්න එපා. පසුබසින්න එපා. ඔබ දිහා ඔබ සිටිනවා. දෙවියන් වහන්සේ ඔබව තබලා තියෙන්නේ. දෙවියන් වහන්සේ ඔබව තියලා තියෙන්නේ. නැගිටින්න දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන්. ඒ මෙහෙවර වෙනුවෙන් ස්වර්ගයේ විවර කරයි. ඔබ මතට ඔබ ඊළඟ පරම්පරාව මතට ශක්තිමත් වෙන්න. දැන් වාස ඔබ දිහා බලාගෙන සිටිනවා. දා ඒ ඔබ දිහාව තැබුවා. අහබ්ගේ නිවසේ පිටුනුවන් දේවදාසයන්ව සමූහල ඝාතනය කරන වෙලාවේ තැබුවේ නිකන් නෙමෙයි. උන්වහන්සේගේ දාසයන් රැක ගන්න. ඔවුන්ව පෝෂණය කරන්න. මේ ගමනේදී ඔබ දිහා අවශ්‍යයි. මේ මෙහෙවරේ අත්පැල් බැඳ ගන්න. අපි ස්තුති කරනවා ඔබට. වසර 2ක් පුරා ඔබ අපි එක්ක හිටියා. අපි ධෛර්යමත් කරා. ඔබ අපිට සහතිකයක් දුන්නා. ස්වාමින් වහන්සේ තුල ඔබ දේව බය ඇති කටයුතු කරනවා කියලා. අපි විශ්වාස කරනවා. ඒ ආශිර්වාදය ඔබට ඉන්නේ මිනිස්සෙක්ගෙන් නෙමෙයි. දෙවියන් වහන්සේගේ. එනිසා ඔබ දී ඔබ ශක්තිමත් වෙන්න. දැන් වාස ඔබට උපකාර කරනවා. තවදුරටත් අපි දකින්නවා මම කැමති තුන්වෙනි කාරණාව ඔබට කියන්න. පැහැදිලි දැක්ම. ක්ලියර් විෂන් එක. සාර්ථක වෙච්ච මිනිස්යන්ගේ ජීවිතේ රහස තමයි පැහැදිලි දැක්ම. පැහැදිලි දැක්ම. දැන් අයි මම එහෙම කියන්නේ 18 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ සිට 38 වෙනි පදයේ දක්වා. 18 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ සිට 38 වෙනි පදයේ දක්වා. දැන් මේ පද ටික මම කියවන්න යන්නේ නැහැ. නමුත් මම ඒකේ සිදුවීම ඔබට කියන්නේ.
ඔබේ බයිබලයේ අරගෙන බලන්න 18 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ සිට 38 වෙනි පදය දක්වා. දැන් අපි දකිනවා අහබ්ට පෙනීලා කියනවා එලියා ස්වාමින් වහන්සේ වර්ෂාව දෙන්න යන්නේ. අපිට හිතන්න පුළුවන් අහබුත් දැන් වෙනස් වුණා. සමහර විට අහබ්ගේ හදවතේ ඔබදියා පිළිබඳව තිබුණු සමාවෙන් එලියා පිළිබඳව තිබුණු අපහැදිලිකම නැති වෙන්න ඇති. මේ ලොකු කතාවක් කෙටි කරන්න අවසානයේදී අපිට කියනවා එලියා අභියෝග කරනවා බාල්ගේ ප්‍රොෆෙටවරුන්ට මේ වර්ෂාව ඔබ බාල් දෙවියන්ට කතා කළා මේ නියඟය නතර කරන්ට ඊශ්‍රායල් දේශයට වර්ෂාව ගේන්න කියලා. අපි දකිනවා එලියා බාල් ප්‍රොෆෙටවරුන්ට අභියෝග කරනවා. අවසානයේදී අපිට පේනවා බාල්ගේ ප්‍රොෆෙටවරුන් අපි දකිනවා කර්මල් කන්ද තෝරගන්නවා. මේ කර්මල් කන්දට ගිහිල්ලා බාල්ගේ ප්‍රොෆෙටවරුන් 400කට වැඩි පිරිසක් 450ක් පමණ පිරිසක් බාල් දෙවියන්ට নমස්කාර කරනවා. පූජාසනයක් හදලා අපි දකිනවා ඔවුන්ගේ ඇඟවල් කපාගෙන ලේ වක් කරගෙන ඔවුන්ගේ දෙවියන්ව සතුටු කරන්න ඔවුන් කැප වෙනවා. අවසානයේදී වර්ෂාව වෙන්නේ. හැබැයි ඔබ මේ කතාව දන්නවා එලියා මොකද කරන්නේ? බිඳ වැටුණු පූජාසනිය ගොඩනගලා අපිට කියනවා උඩ සතෙක්ව තබලා වටේට අගල් කපලා මේ සෙනග රැස් කරපු සෙනගට ලං වෙන්න කියලා ඔවුන්ට කියනවා මේ අගලට වතුර දාන්න කියලා. මුළු අගලම වතුරෙන් පෙරෙව්වා. ඊට පස්සේ මේ පූජාසනය මත තිබෙන මේ සත්වය සහ ඒ පූජාසනයට වතුර දාන්න කියනවා. පළවෙනි පාර කියනවා වතුර දාන්න, දෙවෙනි පාර කියනවා, තුන්වෙනි පාර කියනවා. බලන්න මේ එලියා අපි දන්නවා මේ ස්වර්ගයෙන් මේ අහසින් වැස්ස ගේන්න යන්නේ. දැන් එලියා අපි දකිනවා මේ ගින්දර ගේන්න යන්නේ. මේ පූජාසනය දවන්න නම් ගිනි ඕනේ. දැන් බාල්ගේ දෙවියන්ගේ පූජාසනය දවන්න බැරි වුණා, ගින්නක් ආවේ නැහැ. එලියා පූජාසනය දවන්න ගිනි තියන්න යන්නේ. අපිට කියනවා මේ සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන දෙයක් එලියා කරන්නේ. මොකද්ද කරන්නේ? මේකට වතුර පළවෙනි පාට දානවා, දෙවෙනි පාට දානවා, පූජාසනයට දානවා, සතා පිටට දානවා, අගල් කපලා වතුර දානවා. දැන් මිනිස්සු කල්පනා කරන්න ඇති ගින්දරෙන් පූජාසනය පුච්චන්න යන වෙලාවේ, දවන පූජාව කරන්න යන වෙලාවේ මේ වතුර දැමීමෙන් මේක කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ ඇසට මේක සිදු නොවන දෙයක් වුණත් එලියා දැක්කා මේක සිදු වෙනවා කියලා. ඔහුට පැහැදිලි දැක්මක් තිබුණා දෙවියන් වහන්සේ ඒක කරන්න යනවා කියන එක. උදේට මතක තියාගන්න. එලියාට ඒ දැක්ම තිබුණා. මේ වචනේ කියන්නේ දර්ශනයක් නැති වෙනකොට සෙනග නාස්ති වෙනවා. දැනගැන්ම නැතිකමින් සෙනග මුලා වෙනවා. එලියාට පැහැදිලි දැක්මක් තිබුණා. මේ ක්‍රියාව කරන්ට යන්නේ මිනිස්සෙක් නෙමෙයි දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේට සියල්ල කරන්න. ඔහුට පැහැදිලි දර්ශනය, පැහැදිලි කමක් තිබුණා. අද මේ සාර්ථක මිනිසුන්ගේ ජීවිතේ තිබෙන වැදගත් දේ තමයි ඉදිරිය ගැන දකින්න පුළුවන් පැහැදිලිකම. ඉදිරිය දකින්න පුළුවන් ඔවුන්ට. අද ගොඩාක් අයට ඔවුන් දකින්නේ අද දවසේ විතරයි. හෙට දවසේ දකින්නේ ඉදිරිය ගැන ඔවුන්ට බලන්න ප්‍රඥාවක් නැහැ. අනාගතයේ පිළිබඳව දකින්න සිතක් නැහැ. ඔවුන් අද දවස ගැන හිතලා වැඩ කරනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතේ ගොඩාක් දේවල් නාස්ති වෙලා යනවා. ඒ නිසා අද දවස නොව ඔබ හෙට දකින්න පුරුදු වෙන්න. අනාගතයේ දකින්න පුරුදු වෙන්න. ඒක ඊටාම වැදගත්. ඒ නිසා සැබෑ දැක්මක් තියෙන මිනිස්සු ප්‍රශ්නයේ දෙස කෙලින් බලනවා වගේම ඒක ඉහළින් බලනවා. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ගම් වතුර ගැලුවාම සුනාමි වගේ දේවල් ආවහම රාජ්‍ය නිලධාරීන් ප්ලේන් එකේ නැගලා උඩට යනවා. ඇයි ඒ උඩට යන්නේ? අපිට කියනවා උඩින් ඉඳලා බැලුවාම ඒක මුළු ඒ පරාසයක් මුළු ප්‍රදේශයක් පේනවා. හැබැයි බිම ඉඳලා බැලුවාම ඒ එක ප්‍රමාණයක් විතරයි පේන්නේ. ඒ නිසා පැහැදිලි දැක්මක් තියෙන මිනිස්සු ජීවිතේට ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්නෙට ඉහළින් බලන කෙනෙක්. ඔවුන් පුරුදු වෙන්න. ඉහළින් බලනකොට මුළු වටක් ප්‍රමාණයම පේනවා. අද දවසේ මම ඔබට කියන්න කැමතියි. සාර්ථක වෙච්ච මිනිස්සු පැහැදිලි දැක්මක් තිබුණා. ඔවුන් අනාගතය පිළිබඳව හොඳින් දැක්කා. හෙට දවසේ මොනවද වෙන්නේ කියන එක ඔවුන් තීරණය කරා. ඔවුන්ට දකින්න පුළුවන් වුණා.
පැහැදිලි දර්ශනේ දැක්ම අපි දකින එළියට ඒක තිබෙලිය දැක්කා ඒ දේ කරාට තව ටිකකින් මොකක්ද වෙන්න යන්නේ කියන එක. ඔබට එවැනි පැහැදිලිකමක් තියනවාද? ඔබ අනාගතය පිළිබඳව නැත්තම් කලකිරීමක් තියනවාද? බයක් තියනවාද? අධෛර්යකමක් තියනවාද? අපැහැදිලිද හෙට දවස අනාගතය? ඔබ කියන්නේ ස්වාමිනේ මගේ ජීවිතයේ සාර්ථකත්වයේ ගමන් කරන්න මට පැහැදිලි දැක්මක් දෙන්න. හෙට දවස හොඳට දකින්න පුළුවන් සිතක් දෙන්න. මනසක් දෙන්න. සතුට කැමති නෑ. අපේ සිත මනස පවිත්‍රව තබා ගන්නවා. අපවිත්‍රකම් වලින් පිරෙනකොට, පාපයන් වලින් පිරෙනකොට, වංචාවෙන්, හොරකමින්, සල්ලාලකමින් අපි පිරෙනකොට හෙට දකින්න බෑ. අනාගතය දකින්න බෑ. ඇයි හේතුව? අපි පිරලා ඉන්නේ නපුරෙන්, වෛරයෙන්, පරිගැනීමෙන්, ඊර්ෂ්‍යාවෙන්, පාපයෙන්, ලිංගික අපවිත්‍රකම් වලින්. ඒ නිසා ඒ අයට අද දවස තමයි පේන්නේ. උන්වහන්සේ ඉදිරියේ සාර්ථක වෙච්ච මිනිස්සු ඉදිරිය දැක්කා. ඔබ ඉදිරිය දකින්න කෙනෙක් වෙන්න. ඔබ හෙට දකින්න කෙනෙක් වෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුල. දැන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. හතරවෙනි කාරණේ තව එක කාරණාවක් තියෙනවා මේකෙන් පස්සේ තමයි පැහැදිලි ඒ සාර්ථක වෙච්ච මිනිස්සුන්ට සහතිකයක් තිබුණා දෙවියන් වහන්සේ තමා සමග සිටිනවා කියන හැඟීම උන්ට තිබුණා. ඒ විශ්වාසය තිබුණා. ඒ භක්තිය උන්ට තිබුණා. ස්වාමින් වහන්සේ මන් සමග සිටිනවා. ස්වාමින් වහන්සේ මන් සමග සිටිනවා. ස්වාමින් වහන්සේ මාව තනි කරන්නේ. අපි මේ එලියාගේ කතාවේ දකිනවා. එලියා කියනවා මේ පරිච්ඡේදයේ සම්පූර්ණයෙන් කියවනකොට 19 වෙනි පරිච්ඡේදය ආරම්භ වෙනකොට අපි දකිනවා එලියා කියනවා ජෙසබෙල් ප්‍රොෆෙටවරු මැරුවා. මම විතරයි ඉතුරු උනේ. ඔබ දිහා කියනවා නැහැ. ඔබ විතරක් නෙමෙයි තව 100 දෙනෙක් මං ගුහාවල සංගවලා තිබෙනවා. මතක තියාගන්න ඕනේ. සාර්ථකත්වයේ මිනිස්යන් සමග දෙවියන් වහන්සේ සිටිනවා. මිනිස්සු අත්හැරලා ගියාට ස්වාමින් වහන්සේ අතහරින්නේ නැහැ. ඔබ හිතන්න එපා ඔබ අසාර්ථකයි. ඔබට හැම දෙයක්ම නැති වුණා. මොන දෙයක් නැති වුණා. ස්වාමින් වහන්සේ ඔබ සමග සිටිනවා කියන සහතිකය ඔබට තියෙනවා නා. වැටීම නැගිටීමක් බවට ඔබට පරිවර්තනය කරගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. ධෛර්යමත් වෙන්න. ශක්තිමත් වන්න. උත්පත්ති පොතේ 13 වෙනි පරිච්ඡේදය අපි දකිනවා 15 වෙනි පදයේ සිට 16 වෙනි පදය. ආබ්‍රහම් ගෙන් වෙන වෙනවා. අපිට කියනවා ලොත් හොඳම ප්‍රදේශයේ තෝරගෙන සත්තුන්ට තනකොළ තියෙන වතුර තියෙන සස්ත්‍රික ප්‍රදේශයේ තෝරගෙන ලොත් යන්නේ. හැබැයි ඔබ දන්නවද ආබ්‍රහම් යන්නේ අපිට කියනවා ඒ කාන්තාර ප්‍රදේශයට. හැබැයි දෙවියන් වහන්සේ ඔහු සමග සිටපු නිසා ආබ්‍රහම්ගේ ජීවිතය සාර්ථක වුණා. ඔහු සැබවින්ම සඵලමත් වුණා. ලොත් ඔහු පේන දිහා බලලා ඒ දකින දිහා බලලා තීරණයක් ගත්තා. හැබැයි ඒ සාර්ථකත්වයේ කෙටි කාලේ ආබ්‍රහම් සාර්ථක වුණා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා කියන හැඟීම එක්ක ඔබ ඉදිරියට යන්න. සාර්ථක මිනිසුන්ගේ ජීවිතයේ ලක්ෂණයක්. ස්වාමිනේ මොන ප්‍රශ්නාවක් ඔබ මං එක්ක ඉන්නවා. මං සූදානම් ඒ තුලින් යන්න. ඒ විශ්වාසය හැඟීම උන් තුල තිබුණා. අවසාන කාරණාව මේ සාර්ථක වෙච්ච මිනිසුන්ගේ ජීවිතේ ඊළඟ අවසාන කාරණාව මං කියන්න කැමති වැරදි හදාගත්තා. ඔවුන් මම මේ නිතරම කියනවා මේක වැරදිත් එක්ක කියන. අපිට වැරදි වෙනවා. හැබැයි වැරදි හදාගන්න. උත්පත්ති 12 ඔබ පස්සේ බලන්න 8 වෙනි පදේ 9 වෙනි පදේ 18 වෙනි පදේ. දැන් අපි මේ පද දිහා බලනකොට ආබ්‍රහම් හැම වෙලාවෙදීම යම්කිසි දෙයක් වුණාම පූජාසනයක් හදලා පූජා ඔප්පු කරා. උන්වහන්සේට ආඥා කරා. දැන් පරණ කිවිසුමේ පූජාසනයක් හදලා සත්ව පූජාවක් කරන්නේ ඔබ පරණ කිවිසුම හොඳින් අධ්‍යයනය කරොත් ඒ තමයි පව් ගැන සමාවිල්ලන්න. Tamange කියන්නේ වෙච්ච වැරදි ගැන සමාවිල්ලන්න තමයි හැම වෙලාවෙද එදා ඊශ්‍රායල් යුදෙව්වෝ පූජාසනය හදලා සත්ව පූජාව ඔප්පු කරේ. දැන් ආබ්‍රහම්ගේ ජීවිතය අධ්‍යයනය කරනකොට පේනවා ආබ්‍රහම් Tamanගේ ජීවිතේ වැරදි හදාගත්ත කෙනෙක්. කවදාක්වත් වරදත් එක්ක ඉස්සරහට ගියේ නෑ. වැරදි වුණා. දැන් අපි මිනිස්යන් වශයෙන් වැරදි වෙනවා. අපි සම්පූර්ණ නම් අපි දෙවියන් වහන්සේ මේ පොළොවේ අපි තියන්නේ නැහැ. ඔසවගනි. හැබැයි අමතක කරන්න එපා. වැරදි හදාගන්න ඕනේ. ඔබ කරන වරද ඔබට වරදක් වගේ හැඟෙනවද? ඔබ කරන පාපය ඔබට පාපයක් වගේ හැඟෙනවද? ඔබ කරන අකුසල ඔබට අකුසලක් වගේ හැඟෙනවද? මතක තියාගන්න.
වරදත් එක්ක ඔබ ජීවත් වෙන්න එපා. වැරදි හදාගන්න. අබ්‍රහම්ටත් වැරදි වුණා. ਉਹ හදාගත්තා. අද කනගාටුදායක දේ තමයි බොහෝ මිනිස්සු වැරදිත් එක්ක ජීවත් වෙනවා. ඉඩ දෙන්න එපා. විනාශ වෙලා ඔබ වැරදිත් එක්ක ජීවත් වෙනවා. ඒ වරද මෝරනවා. වරද වර්ධනය වෙනවා. ඒක ප්‍රසාරණය වෙලා කාලයත් එක්ක හැම දෙයක්ම නැති කරනවා. ඒ නිසා පරිස්සම් වෙන්න. සාර්ථක මිනිස්සයා හැම වෙලාවෙදිම අඩුපාඩු දුර්වලකම් හදාගත්තා. ඔව් පසුතැවිලි වෙලා වැරදි හදාගත්තා. දැන් ගීතාවලියේ 51:7 මම කැමතියි කියවන්න. අපි දන්නවා මේ කොටස දාවිද්ගේ අතින් වරදක් වුණා. ඒ තමයි දාවිද් තමන්ට අයිති නැති දෙයක් කරා. අපිට කියනවා දාවිද් බෙත්සෙබා තමන්ගේ ජීවිතේ භාර්යාව ලෙසට ගත්තා. බෙත්සෙබා මේ වෙනකොට විවාහ වෙලා හිටියේ දාවිද්ගේ හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් සමග අපි දකිනවා උරියා සමග. නමුත් දාවිද් බෙත්සෙබාගේ ස්වාමි පුරුෂයාව මරවලා අපිට කියනවා බෙත්සෙබාව භාර්යාව කරගත්තා. බලවත් වරදක් කරේ. ඔබ මේ කතාව දන්නවා. දෙයයන් වහන්සේගේ උදහාස විනිශ්චය දාවිද් මතට එනවා. මතක තියාගන්න ඕනේ. කිතුණුවන්ට අයිතියක් නැහැ කවදාක්වත් අනිත් අයගේ විවාහ කඩන්න. අනිත් අයගේ විවාහ කඩලා ඒව වලින් වාසි ගන්න කිතුණුවන්ට අයිතියක් නැහැ. පරිස්සම් වෙන්න ඕනේ. දේව වචනයට විරුද්ධ දේවල් කවදාක්වත් කරන්න අයිතියක් නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. මොකක්ද ගීතාවලිය 51:7 කියන්නේ? ඔබ අද දවසේ මේකට අහුම්කම් දෙනවා නම් ඔබ වැරදීමකින් හරි ඔබේ ජීවිතේ මෙවැනි දේවල් තියෙනවා නම් ප්‍රමාද වෙන්න එපා. දැම්ම තීරණය කරන්න. හරි දේ කරන්න. බලන්න ගීතාවලිය 51. මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ? 51:7 ස්වාමීන් වහන්සේගේ වචනේ හිසොපින් මා පිරිසිදු කළ මැනව. එවිට මම පවිත්‍ර වන්නා. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදු වන්නා. අන්න දාවිද් පසුතැවිලි වෙනවා. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක් නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයේද නිතරම මා ඉදිරියෙහි. ඔබට විරුද්ධව ඔබට පමණක්ම විරුද්ධව පව් කළෙමි. ඔබගේ ඇස් සමුවේ නපුරුව තිබෙන දේ කෙරෙමි. ප්‍රේමාන්ත මිත්‍රි දාවිද් කියන ස්වාමීනි මම පව් කරා. ස්වාමීනි මම වැරදි කරා. මං අකුසල් කරා. ඔබට පමණක් ඔබට විරුද්ධව කරේ. මට සමා වෙන්න. බලන්න ඔබේ පසුතැවිලි වීමේ ආත්මය. මිත්‍රය අද ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට බාධාක් වෙලා තියෙන්න පුළුවන්. ඔබ කරන වැරදි. ඔබගේ පාපය. දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරන්නට. දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන දීමනාව තවත් වර්ධනය කළා ඔබ ඉහළට ඔසවන්න. ඔබේ ජීවිතේ බාධාවක් වෙන්න පුළුවන්. ඔබ කරන රහස් පාපය. ඒක ලිංගික පාපයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක අනියම් සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රහස් ලෙස ඔබ සිගරට් බීම, බියර් බීම, වෙනත් වැරදි දේවල් වලට සම්බන්ධ වීම. මතක තියාගන්න ඕනේ. සිංහල කියමනක් තියෙනවා. හැංගි හැංගි වෙස්මුණු බැඳට නටන්න වෙන්නේ. පාපය හැමදාම හොරෙන් කරන්න බෑ. මට වතුරේ බෝලයක් තද කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අත ඉස්සුවහම බෝලේ උඩට එනවා. ඔබ හිතනවා නම් කවුරුත් දන්නේ නැහැ. මේක මං විතරයි දන්නේ. හැබැයි අනිත් කෙනා දැනගන්න මොහොත වැඩි ඈතක නෙමෙයි. ඔබේ පාපය ප්‍රකාශ වෙන අවස්ථාව ඊතරම් ඈතක නෙමෙයි. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට අවස්ථාව දෙනවා. හැරෙන්න. හැරෙන්න. මේක අවස්ථාවක් කරගන්න. පාපේ මිහිරක් තියෙනවා. සතුටක් තියෙනවා. විනාශය බලවන්තයි. විනාශය බලවන්තයි. නිසා ජීවිතය හරි ගස්ස ගන්න. දැන් මොකක්ද ආමොස් කියන්නේ? ආමොස් 5:4-7. ඔබ බයිබලයේ තියෙනවා නම් පෙරලා ගන්න. මම අවසන් කරන්න යන තව සුළු මොහොතකින් ආමොස් 5:4-7 මං කියවන්නම්. ඔබ ලියාගෙන ගෙදර ගිහිල්ලා කියවන්න. ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් වංශයට මෙසේ කියන සේක මා සොයාපල්ලා එවිට නුඹලා ජීවත් වන්නේහුය. ස්වාමින් වහන්සේ කියන මා සොයන්න එවිට ජීවත් වෙනවා නුඹ. ඒ කියන්නේ උන්වහන්සේගෙන් ඈත් වෙනවා නම් ඒ කෙනාට
ආත්මික මරණයත් සමහර විට පාපය නිසා ශාරීරික මරණයත් ඇතුල් වෙන්න පුළුවන්. මාව සොයන්න එවිට නුඹලා ජීවත් වෙනවා. ඒකයි කියන්නේ මා ස්වාපල්ලා එවිට නුඹලා ජීවත් වන්නුය. නමුත් බෙතෙල් නොසයල්ලා ගිල්ගාල්ට ඇතුල් නොවෙල්ලා බේර්ෂබාට නොයල්ලා. ඔබ බලන්න මේ වචනවල ගැඹුරු අර්ථයන් තියෙනවා. පස්සේ බලන්න. මක් නිසාද ගිල්ගාල් සැබවින්ම වහල් කමට යනවා ඇත. බෙතෙල් හිස්කමට පැමිණෙනවා ඇත. දෙවියන් වහන්සේගේ ගෘහය හිස්කමට යනවා. අපිට කියනවා ධර්මිෂ්ඨකම බිම හෙලන්නා වූ තැනැත්තිනි ස්වාමින් වහන්සේ ස්වාපල්ලා එවිට නුබලා ජීවත් වන්හුය. නැත්තම් උන්වහන්සේ ගින්නක් මෙන් යෝසප්ගේ වංශය පිටට පැමිණෙනවා ඇත. බෙතෙල්හි නිවසටද කෙනෙක් නැතුව ඒ ඇවිලෙනවා ඇති. උන්වහන්සේ නම් හත් දින්ද මුවසිර සද සෑදුවා වූ මරණ සෙවණය උදේ එළියට හරවන්නා වූ දවහල රාත්‍රියේමෙන් අන්ධකාර කරන්නා වූ මුහුදේ ජලයට හනගසා ඒවා පොළොව තලෙහි වක් කරන්නා වූ ජෙහෝවා යන නාමය ඇත්තා වූ තැනන් වහන්සේ. පොඩ්ඩක් නිකන් හිතන්න බලන්න. ඔබ මේක හොඳින් කියවලා බලන්න. මේ කොටස විනිශ්චය ගැන අපි දකින්නේ. මේ සෙනග පසුතැවිලි හැරිලෙන්නේ නැත්තම් ඔවුන්ට ලැබෙන දඬුවම ගැන කතා කරනවා. මේක ජාතියක් රටක් පවුලක් ලෙසටත් පුද්ගලිකවත් අපිට බලපාන දෙයක්. ස්වාමීන් වහන්සේ කියනවා මා වෙතට හැරියනවා නම් නුඹලා ජීවත් වෙනවා. තාම අපිට ප්‍රමාද නැහැ. අපේ ජීවිතය අඩුපාඩු හදාගන්න. ඒ නිසා අඩුපාඩු හදාගන්නට අපි ඒ අවස්ථාව දෙනකොට ඒ වැරදි කරන කෙනාට කවුරු හරි අත දෙනවා නම් ඒ කෙනාටත් ඒ විනිශ්චය පැමිණෙනවා. හරියට උදාහරණයක් වශයෙන් මේ කෙනෙක් අරක්කු බොනවා. මම හොඳටම දන්නවා එයා අරක්කු බොනවා කියලා. හැබැයි මම මොනවද කරන්නේ? එයා මගේ ගෙදරට ඇවිල්ලා ඉල්ලනවා රුපියල් 500ක්. අනේ පාස්ටර් මගේ දරුවාට කිරි පිටි නැහැ. මම දන්නවා එයා මේක අරන් ගිහලා බොනවා. එහෙනම් මම කියන්න ඕනේ ඔබේ භාර්යාව සමග එන්න. මම මේකට උදව් කරන්න. නැත්තම් ඔබ බඩු ටිකක් අරගෙන දීලා එයාගේ වාහනේ දාගෙන ගෙදරට ගිහිල්ලා ඒක දෙන්න. නැත්තම් ඔබ ගිහිල්ලා දෙන්න. එයාගේ දරුවෙක් එන්න කියලා දෙන්න. මොකද හේතුව අනිවාර්යෙන්ම ඒ 500 බීලා එයා කකුල් හතරෙන් ගෙදර ගිහිල්ලා වයිෆ්ට දරුවන්ට පහර දෙනවා. එතකොට අපි මොකක්ද කරන්නේ? වැරදි කරන අයට තවත් වරදක් කරන්න අත දෙනවා. ධෛර්යය දෙනවා. එතකොට එයා විතරක් නෙමෙයි වරද කරන්නේ. ඒ වරදේ කොටස්කාරයෙක් මං වෙනවා. ඉතින් මට තියෙන ආශිර්වාදත් නැති වෙනවා. මට තියෙන දෙවියන් වහන්සේගේ ඒ බහුල කරුණාවක් නැති වෙනවා. ඒ නිසා කෙනෙක්ට අවස්ථාවක් දුන්නහම ජීවිතය හදාගන්න ඒ කෙනාව අරගෙන කෙනෙක් පාවිච්චි කරනකොට ඒ විනිශ්චය එයාට විතරක් නෙමෙයි ඒ පුද්ගලයාට. මොකද හේතුව අවස්ථාව දෙන්නේ විනාශ කරන්න නෙමෙයි එයාව එතනින් එළියට අරන් ඊට වඩා පියවරක් උසවගෙන යන්න. මතක තියාගන්න ඕනේ. නිසා ආමොස් කියනවා හැරියෙන්න ජීවත් වෙන පිණිස. සවරදත් එක්ක විනාශ වෙනවද? හැරි ඇවිත් දෙවියන් වහන්සේ සමග ඉදිරියට යනවා. ඒ නිසා ජීවිතේ ජයගත්තු මිනිස්සු ඔබ බයිබලයේ ජීවිත දිහා බලන්න. සාර්ථක වෙච්ච හැම කෙනෙක්ම ජීවිතේ වැරදි හදාගත්තා. හරි ගැහුණා. හරි ගහින්න ලැජ්ජ වෙන්න ඕනේ. මගේ වැරදි දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගෙන හෙට දවසට යන්න බය වෙන්න ඕනේ. හරි ගැහෙන්න. ජීවිතේ හරි ගස්ස ගන්න. ලූක් සුභාරංචි 15 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට 20 වෙනි පදේ දක්වා. අපි දන්නවා මේ කතාව. අකීකරු පුත්‍රයාගේ කතාව. දැන් ඔබ පෙළ ගන්න. ලූක් 15 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට මම කැමතියි බලන්න එතන කියනවා. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහා සාගතයක් හටගැනී ඔහුට හිඟ වෙන්න පටන් ගත්තේය. ඒ විට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමැති වූයේ. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට බලන්න මේ මිනිස්සයා Tamanගේ මුදල් අරන් ගිහිල්ලා ඒවා නාස්ති කරනවා. අවසානයේදී මොකද වෙන්නේ? අපිට කියනවා ඔහු මේ දේවල් නාස්ති කරගත්තට පස්සේ තමයි ඔහුට තේරෙන්නේ මම වරදක් කරා. ඔහුට සිහි එනවා කියලා. ඉතින් වැරදි කරාම ඒ වරද තේරුම් ගන්නට සිහි ගන්නන්ට අවස්ථාව දෙන්න ඕනේ. නැත්තම් ඒ අවස්ථාව දුන්නේ නැත්තම් ඒ කෙනාට වරද කරා කියලා තේරෙන්නේ. ඇයි අපි පොඩි කාලේ හොරෙන්
කෑවහම නේද? හොරෙන් කෑවහම අපි අම්මා සමහරට කියනවා අද ඔයාට තේ එක දෙන්නේ නැහැ. ඔයා සීනි බෝතලේ කෑව හොරෙන්. එතකොට මට තේ එක හම්බුනේ නැති වුණාම මට හිතෙනවා මං කරේ වැරදි දෙයක්. එතකොට මට මාව හදාගන්න අවස්ථාවක් දෙනවා. ඉස්කෝලේ ටීචර් මම හෝම්වර්ක් කරගෙන යන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? නැගිටලා තියෙනවා. ඒ පන්තිය වෙලාවේ තියෙනවා. නැත්තම් දන ගස්සලා තියෙනවා. එතකොට ඒක තුලින් කරන්නේ අපිට දැන් තමයි තේරෙන්නේ. ඒක තුලින් කරන්නේ අපිට දඬුවම් කරන්නේ අපි හොඳට අපිව තවත් ඉදිරියට ගන්න. දැන් මතක තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ අපි වරදක් කරා සිහි ගැන්නනවා. අනේ මම මේක කරා. ඒ නිසා මතක තියාගන්න ඕනේ වැරදි අපි කරන්න පුළුවන්. හැබැයි ඒ වැරදි තේරුම් අරන් හැරෙන්න. දෙයයන් වහන්සේ එවිට ජීවිතේ ඔබ ඉස්සරහට අරගෙන යයි. බයිබලෙ මොකක්ද කියන්නේ? දවසක් උන්වහන්සේ ගෝලෙක් අහනවා. ස්වාමිනේ මේ පුද්ගලයාට කොච්චර සමාව දෙන්නද? උන්වහන්සේ කියනවා 70 වරස් 7 වරක්. ඔබ ඒක ගණන් දන්න කෙනෙක් පොඩ්ඩක් බලන්න. 70 වැඩි කිරීම 70 7 වරක් කියනකොට ඒක විශාල සංඛ්‍යාවක් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට කියන්නේ සමාව දීමේ සීමාවක් නැහැ. උන්වහන්සේ තරම් ආදරේ. හැබැයි වරද හදා ගන්න. පසුතැවිලි කියන වෙන කෙනාට. ඒ නිසා මගේ යාඥාව අද දවසේ මේ Zoom තාක්ෂණය ඔස්සේ අප සමග සම්බන්ධ වෙලා සිටින සියලු දෙනා ඔබගේ ජීවිතේ වඩා සාර්ථකත්වයට ගමන් කරන්නට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. දේව බය ඇතුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්නට. පැහැදිලි දැක්මක් ඇති කරගන්න. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා කියන සාතිකය ඇති කරගන්න. ජීවිතේ වරදත් එක්ක ඉදිරියට නොයන්ට අදිස්ථානය කරගන්න. එවිට අඳුර තුලින් මතුවන එළියක් මේ දෙවියන් වහන්සේ ඔබේ සභාවට, ඔබේ පවුලට, ඔබේ ගමට, මේ දේශයට ආශිර්වාදලත් මිනිසෙක් කරනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරනසේකවා. මයිලා සිටින දිලක්ෂි අපිට එක කෙටි ගීතිකාවකින් අපිට මඟ පෙන්වන්න. ඉන්පසුව අපි යාඥාවෙන් අවසන් කරන්න යනවා. සූර්ය දිලක්ෂි අපිට එක කෙටි ගීතිකාවකින් මඟ පෙන්වන්න. අපි හැම කෙනෙක්ම අපි සිටින තැන අපි ඇස් වසාගෙන අපි මේ ගීතිකාවට සවන් දෙමු. ඒ නිසා අද දෙන් වහන්සේ ඔබව මාව කැදවන්නේ කතා කරන්නේ ඔබයි මගේ දරුවා. ඔබයි සාර්ථකත්වයේ මිනිසයා. අපි අත තබන හැම දෙයක්ම උන්වහන්සේ සඵලමත් කරනවා. ඉදිරියටත් ඉහළටත් ඔසවනවා. මේ දේවල් අපේ ජීවිතයට ඇතුල් කරගමු. සූර්ය දිලක්ෂි අපිට කෙටි ගීතිකාවකින් මඟ පෙන්වයි. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේමයේ සුනී. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේමයේ සුනී. Jesus sema yashnavena sitina se den varma. Jesus sema yashnavena sitina se den varma. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේමයේ සුනී. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම
mimo prema Yesuni. Hallelujah, Swami. ඔබට ස්තුති වේවා. ඔබ දිව්‍ය කාමයේ ප්‍රේම යේසුනේ වීරි කඩින් කතා කරා. අද දවසේ දෙවියන් වහන්සේ ඔබගේ හදවත ස්පර්ශ කරන බව නෝනමානයි. අපේ හද ගැබ විවර කරමින් සුද්ධාත්මයන් වහන්සේට කියමු ස්වාමීනි. ඔබ අපිව තෝරගත්ත විතරක් නෙමෙයි. ඔබ අපිව කැඳෙවුවා. ඒ නිසා හෙට දවසේ මම සාර්ථකත්වයේ මොහොතේ ඔබ මට ආශිර්වාද කරන්න. ස්තුතියි. ස්තුතියි පියාණනි. ස්වාමීන් ඔබට ගෞරවයත් ඔබට මහිමයත් ප්‍රශංසාවත් හිමි වේවා. ආමේන්. හලෙලූයා. අපි යාඥා කළා මේ කාලය අවසන් කරන්න යනවා. මම පාස් මාපිකමගෙන් ඉල්ලා සිටිනවා. යාඥාවෙන් මේ කාලය අවසන් කරන්න කියලා. Thank you Lord. හලෙලූයා හලෙලූයා. සමිඳුන් වහන්සේ ඔබ වහන්සේ දුන්න මේ දවස ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. අද දවසේ අපට ඔබ වහන්සේ දුන්නා වූ පණිවිඩය ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. සාර්ථක පුද්ගලයෙක් ගේ තිබිය යුතු ගුණාංග ගැන කියමින් අපට පැහැදිලි කරපු ප්‍රධානම කාරණය තමයි සමිඳුන් වහන්සේ කෙරෙහි බයවීම. ඒ බයවීම තුල තමයි අපි සියලු ආකාර දේවල් අපි අත්දකින්නේ. අපිට උපුටා ගන්නපු ඒ කොටසේ ඒ ඔබදියා ගැන කියපු කතන්දරය තුල ඒ දෙවියන් වහන්සේ කෙරේ බය වෙච්ච මනුස්සයාට මොන තරම් උන්වහන්සේගේ රැකවරණය ලැබුණාද කියලා. හිතෝපදේශ 14:26 කියනවා සමිඳුන් වහන්සේ කෙරේ බය වීමෙන් බලවත් නිසකකමක් ලැබේ. එසේ බයවන්නන්ගේ දරුවන්ට රක්ෂා ස්ථානයක් ලැබේ. අපි දෙවියන් වහන්සේ කෙරේ බයවීම තුළ අපට පමණක් නොවේ අපගේ එන පසු පරම්පරාවටද අපේ රැකවරණය දෙවියන් වහන්සේගේ රැකවරණය ආවරණය ආශිර්වාදේ ගලා යනවා. අද දවසේ අපිට දුන්න පණිවිඩයයි. අපි දැක්කා ඒ වගේම ඒ සාර්ථක පුද්ගලයෙක්ගේ තිබෙන ඒ ගුණාංගවලත් කියපු ප්‍රධානම කාරණයක් තමයි පසුතැවීම ගැන. අපි දාවිද්ගේ ඒ චරිතය තුලින් දේශකයාණන් පෙන්වුවා අපිට අවස්ථාවන් කීපයක් ගැන. ඒ වගේම ඒ දාවිත් රජුරෝ ඒ පසුතැවීම ගැනම වූ ලිව ගීතිකාවක් ගීතාවලිය 51 ඒකේ කොටසක් අපිට පෙන්වුවා. ඒ තුලින් පෙන්눔 කළේ අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේට ධර්මිෂ්ඨයයි කියා ගන්න සෙනග නෙවෙයි පසුතැවිලි වෙලා ආපසු උන්වහන්සේ වෙතට හැරෙන පෞකාරයන්. උන්වහන්සේට අවශ්‍යයි. උන්වහන්සේට ඕනේ නිරතුරුව පසුතැවි උන්වහන්සේ වෙතට එන අය. ඒ දාවිත් රජතුමාගේ තිබිච්ච ගුණාංගය නිසා තමයි ඔව් දෙවියන් වහන්සේ වඩාත් සිද්ගත්ම පුද්ගලයන් ලෙස උන්වහන්සේ හැඳින්වුවේ. අද දවසේ අපිට දුන්න මේ පණිවිඩය ගැන වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමී. සාර්ථක පුද්ගලයෙක් තිබිය යුතු ඒ දේව බය ඒ පසුතැවීම මේ සියල්ල තුළ ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීම තුළ අපි බලවත් ලෙස උන්වහන්සේ තුළ සාර්ථකත්වයේ අත්දකින මනුෂ්‍යයන් බවට පත් වෙන දේ අද දවසේ අපිට එලි කළාට ඔබ වහන්සේ ඒ සඳහා අපිට දුන්න මේ මඟ පෙන්වීම ගැන ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. 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 අපි අනුග්‍රහය වාක්‍ය කියන්න කලින් තව අපි එක දෙයක් කරන්න යනවා. අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. මම පාස නාමල්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේදී යම් ප්‍රශ්නයක් තුලින් යන යම් අමාරුකමක් තුලින් යන කෙනෙක් සිටිනවා නම් ඒ අය වෙනුවෙන් යාඥා කරන්නට. ඔව් යාඥා කරාට පස්සේ අපි අන්‍ය භාෂාවෙන් එක විනාඩියක් දෙවියන් වහන්සේ ප්‍රශංසා කළා. අපි අනුග්‍රහ වාක්‍ය කියලා මේ කාලය අවසන් කරන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රේමන්ත ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ කරුණාව ගැන අද දවසේ අපි මැදේ තිබුණා. ඔබගේ අනර්ග වචනය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ අද දවසේ වචන තුලින් ඔබ අපේ ජීවිතවලට කතා කරලා තිබෙන එක ගැන අපි ස්තුතිවන්ත වෙන අතර ස්වාමී විශේෂයෙන් මේ උදෑසන අපි යාඥා කරනවා සභාවේ සිටින හැම සොයුරියක් ඔබගේ දෑත් වලට අපි බාර දෙනවා. ඔවුන්ගේ සියලුම පවුල් අපි ඔබගේ දෑත් වලට බාර දෙනවා. ස්වාමිනේ යම් කෙනෙක් යම් රෝගී තත්වයකින් යම් ප්‍රශ්නකින් යම් කරදරයකින් යනවා නම් අපි ඉල්ලා සිටිනවා තත්ත්ව වෙනස් කරන්න පුළුවන් එකම තැනන් වහන්සේ ඔබ විතරයි. ඔබ දෙත්තට ඔවුන්ගේ දෑත්
ඔසවන විට ඔබ වෙතට ඔවුන්ගේ දෙනෙත් ඔසවන විට ඔබ වහන්සේ වෙතට ඔවුන්ගේ හදවත් විවෘත කරමින් ඔබට කනලව් කරන විට ස්වාමිනී අපි ඉල්ලා සිටින ඔබගේ ප්‍රේමය ඔවුන් කෙරෙහි වගුරවන්න කියලා ඔබගේ සුවය ඔවුන්ට දෙන්න කියලා ඔබගේ විසඳුම ඔවුන්ගේ ජීවිතවලට ගේන්න කියලා ඉල්ලනවා ස්වාමිනී අමහරුවෙන් අපහසුයෙන් යන්නව සෑම මාර්ගයකදීම ඔබ වහන්සේ යහපත් වූ දොරටු ඔවුන්ට විවෘත කරලා දෙන්න කියලාත් අපි යාඥා කරනවා ස්වාමිනී අපි ඉල්ලනවා ඔබ වහන්සේ තමයි ඔවුන්ට අපේ ජීවිතවලට සිටින විශ්වාසවන්තම කෙනා දෙවි ස්වාමිනී ඔබගේ උතුම් දෑත්වලට හැම සොයුරියක් අපි බාර දෙනවා ඔබට ආශිර්වාද කරන්න ඔවුන්ව සුවෙන් තබන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී ඔබගේ උතුම් දෑත්වලට ඔවුන්ගේ මුළු ජීවිත බාර දෙමින් කැප කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගතම නාමයෙන් ආමේන් අපි හැම කෙනෙක්ම අපගේ මයික් අන්මියුට් කළා අපි එක විනාඩියක් අන්‍ය භාෂාවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු අපි ස්තුතිවන්ත වෙමු හalleluya Thank you, Jesus. සියලු දෙනා එක්සිත අනුග්‍රහ වාක්‍යය කියලා අපි මේ කාලය අවසන් කරමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාව සියලු දෙවියන් වහන්සේගේ ප්‍රේමය සුදාත්ම ආමේන්. ජේසු පිටයි. ජේසු පිටයි. Thank you, Pastor. Yes, Peter. මම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. මේකෙන් දන්නේ නැහැ නේ.